විදිහකින් කියනවා නම් ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වෙන മന്ത്രിවරු ඔබව නියෝජනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි අපේ වෙබ් අඩවියෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ මේ වෙන විටත් දන්නවා පහුගිය පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 225න් 208ක්ම නැවත පාර්ලිමේන්තුව වෙත යන්න බලාගෙන ඉන්නවා කියන එක. ඉතින් ඔවුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් පිළිබඳ දත්ත ඇතුළත් මැතිවරණය වෙනුවෙන්ම අලුත් වුණු මන්ත්‍රී.lk සමග ඔබට තව දින කිහිපයකින් සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා කියන එකත් මතක් කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් අද දවසේ මේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර මම කැමති වැඩසටහනේ යම් කරුණු කිහිපයක් මතක් කරලා දෙන්න. එකක් තමයි ඔබ කතා කරන්නේ නැති සෑම අවස්ථාවකම මයික්‍රොෆෝනය මියුට් කරලා තියාගන්න. ඔෆ් කරලා තියාගන්න. ඒ වගේම තමයි වැඩසටහන බලන්න පැමිණලා ඉන්න හැම කෙනෙක්ටම අපි ආරාධනා කරනවා ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට පුළුවන් අප වෙත යොමු කරන්න. ඒ සඳහා ස්ලයිඩෝ යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Facebook හරහාත් ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම වැඩසටහන ආරම්භයේ සිට ඔබට පිළිතුරු දෙන්න පටන් ගන්න අවස්ථාව වෙනකන් ඔබට ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් වැඩ කරන රටකට වැඩ කර හැකි කැබිනට්ටුවක් සංවාදය ආරම්භ කිරීමට මම වෙරිටි රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන්තබෙන් මහතාට ආරාධනා කරනවා. නිශාන් your mic. බොහොම ස්තුතියි සදී. මම පටන් ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කියලා දෙනවද හැමෝටම ස්ලයිඩෝ කියන එක මොකද්ද? ඒකට කොහොමද ප්‍රශ්න යොමු කරන්න කියන එක ගැන ශදීට පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්ද කියලා මම. ඔව් මම හිතන්නේ මේ වෙනකොට අපි මේ ලින්ක් එක ඔබ වෙත ෂෙයා කරලා තියෙනවා. ඉතින් එතන ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් ඔබේ මේ ප්‍රශ්නය යොමු කරන්න. එතෙන්දී අපි යම්සි ආකාරයක ප්‍රශ්න තෝරා ගැනීමක් ලක් කරනවා. ඒ හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම Facebook එකේ ලයිව් මේක ෂෙයා වෙනවා. ඒ ලයිව් එක හරහාත් ඔබට ප්‍රශ්න යොමු කරන්න පුළුවන් කමෙන්ට් එකක් විදිහට. ඒ වගේම අවශ්‍ය නම් mantri.lk Facebook පිටුවට ලයික් කරලා නැත්නම් දැම්ම ලයික් කරලා ඔයගලන්ට පුළුවන් එතනත් මැසේජ් හරහා අපිට මේ ප්‍රශ්න යොමු කරන්න. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා තියෙන හැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ඔබලා පිළිගන්න මම බොහොම කැමතියි. මම දන්නවා ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් මේ ඔෆිස් වෙලාව නෙමෙයි. එයා ඊට පස්සේ වෙලාවක්. හැබැයි අපි හිතුවා මේ වෙලාව තමයි වැඩියෙන්ම සුදුසු වෙන්නේ අද දවසේ මේ වගේ සාකච්ඡාවක් පවත්වන්න කියලා. අපි අද ඉන්නේ අලුත් ඡන්දයක් අලුත් පාර්ලිමේන්තුවක් කට එළඹෙන මොහොතක රට. ඉතින් ඒක නිතර වෙන දෙයක් නෙමෙයි රටේ අවුරුදු 5කට සැරයක් තමයි ඡන්දයක් තියෙන්නේ. අලුත් කැබිනට්ටුවක් අලුත් පාර්ලිමේන්තුවට පස්සේ අලුත් කැබිනට් එකක් පත්වීම ඉතාමත් වැදගත් දෙයක් ඇත්තටම රටකට. ඉතින් මං හිතුවා ඒ කියන්නේ වෙරිටි රිසර්ච් ආයතනයේ අපි හිතුවේ මේක ඉතාමත් තීරණාත්මක මොහොතක් වැදගත් මොහොතක්. මේ පාර්ලිමේන්තුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි කැබිනට් මණ්ඩලය නැත්නම් රජයේ ක්‍රියාකාරීත්වයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අර වැඩ කරන රට කියන එක ඉතාමත් මම හිතන්නේ හොඳ අදහසක් අපේ රටේ දැන් ජනගත වෙලා තියෙන. හැබැයි වැඩ කරන රටකට වැඩ කරන පාර්ලිමේන්තුවක් විතරක් නෙමෙයි වැඩ කරන මේ රජයක් නැත්නම් වැඩ කරන රජයකට වැඩ කරන කැබිනට් මණ්ඩලයක් නැත්නම් අදාළ වැඩ කරන්න පුළුවන් විදිහට වැඩ කරන කැබිනට් මණ්ඩලයක් සකස් කරන්නේ කොහොමද? ඒක තමයි අපි අද එළඹෙන ප්‍රශ්නේ. ඉතින් වෙරිටි රිසර්ච් එකෙන් දැන් මම හිතන්නේ මාස 6කට නැත්නම් 8කට වැඩි කාලයක් තුල යම් විදිහට මේක ගැන හොයලා බලලා තියෙනවා. අපි පර්යේෂණ ආයතනයක් mantri.lk කියන්නේ යම් විදිහට පර්යේෂණයක් කරන්නේ පාර්ලිමේන්තුවේ මොකද්ද වෙන්නේ කියලා කොහොමද සහභාගීත්වය මොකද්ද ඉදිරිපත් වෙන අදහස් ගැන. හැබැයි මෙතනදී අපි කරපු පර්යේෂණය තමයි කැබිනට් මණ්ඩලයක් නැත්නම් රජයේ සංයුතිය සකස් කිරීමේදී ඒක කාර්යක්ෂම වීම සඳහා
ඒක සකස් විය යුත්තේ කෙසේද කියලා. දැන් වෙරිට රිසර්ච් ආයතනය විතරක් නෙමෙයි ඒක වෙන ආයතනවලුත් වෙනත් විද්වතුනුත් මේක ගැන හිතලා තියෙන ප්‍රශ්නයක්. හැබැයි අද අපේ ආයතනයෙන් මේක පිළිබඳ සකස් කළ අදහස් මම හිතන්නේ ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනෙන් මේ විද්වත් සාකච්ඡාවක් ඇතිකරන්න මේ ඉතාමත් වැදගත් ප්‍රශ්නය ගැන රටට. දැන් අද තියෙන සාකච්ඡාව සංවාදය සඳහා මාත් එක්ක එකතු වෙන කීප දෙනෙක් ඉන්නවා. අතරම මම සාකච්ඡාවට ඍජුව එළඹෙන්නේ පළමුවෙන්ම මම හඳුන්වලා දෙන්නම් Learn Asia ආයතනයේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂිකාව ආචාර්ය සුජාතා ගමගේ එකතු වෙලා තියෙනවා. එතුමිය ඇත්තටම මේ ගොඩක් කල් ඉඳලා මම දන්නවා මේ ප්‍රශ්නය ගැන ඉතාමත් තියුණු විදිහට හිතලා තියෙනවා. අදහස් රජයටත් ඉලෙක්ෂන් කමිෂන් එකටත් සපයලා තියෙනවා. මම හිතන්නේ ඒ කියන්නේ මේක ගැන තියුණුව හිතපු රටේ විද්වතුන් අතර එතුමිය මම හිතන්නේ ඉහළින්ම ඉන්නවා කියලා මම හිතන්න කැමතියි. දෙවනුව මම ආරාධනා අපිත් එක්ක එකතු වෙනවා ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංජුල සිල්වා. දැන් ඇත්තටම ලංකා වාණිජ්‍ය මණ්ඩලයත් මේකට සැකසීමක් කරලා තියෙනවා. වෙරිට රිසර්ච් ආයතනය විතරක් නෙමෙයි. ඒ වාණිජ්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා කීපයක් තුළ මොකද ඇත්තටම වාණිජ්‍ය මණ්ඩලයේ ඒ කියන්නේ මේ රජයේ නොවන ආයතනවලට මේ ප්‍රයිවට් සෙක්ටර් එකට මේ රජයේ සංයුතිය නැත්තම් මේ කැබිනට් එකයි රජයයි සකස් වෙන ආකාරය තුල විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වාණිජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන විධායක මංජුල සිල්වා අපිත් එක්ක එකතු වෙන ඔහුගේ නායකත්වයෙන් මේ අදහස් ඉදිරිපත් කරලා මේව ගැන ලියලා කතා කරලා තියෙනවා. ඉතින් එතුමත් මේකට එකතු වීම මම හිතන්නේ අපිට අපි හරි සතුටුයි ඒක ගැන. ඒක අපේ සාකච්ඡාව මම හිතන්නේ ඉතාමත් තියුණු තැනකට යන්න පුළුවන්. අන්තිමට හැබැයි මේ අඩුවෙන් නෙමෙයි හැබැයි තව ඇඩ්වොකාට කියන ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රාන්දු මහත්මයාත් අපිත් එක්ක එකතු වෙනවා. දැන් ඔබට ඇඩ්වොකාට් ආයතනය අඳුනනවා ඇති ඇත්තටම අලුත් විදිහට රටේ ප්‍රශ්න විසඳන ආකාරය ගැන සාකච්ඡා ඇති කරලා අදහස් ඉදිරිපත් කරන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා ඇඩ්වොකාට් ආයතනය. ධනනාත් ප්‍රධාන්දු මහතා මම හිතන්නේ ටෙලිවිෂන් එකෙත් සාකච්ඡා කීපයක්ම කරලා තියෙනවා මේ රටේ ප්‍රශ්න විශේෂයෙන්ම රටේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ප්‍රශ්න විසඳන ආකාරය ගැන ආණ්ඩුව සැකසිය යුත්තේ කෙසේද කියලා. ඉතින් එතුමත් අපිත් එක්ක එකතු වීම ගැන අපි තාමත් සතුටු වෙනවා. දැන් ස්ක්‍රීන් එකේ පෙනෙන අනිත් මහත්මිය තමයි වෙරිට රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂක සුභාෂිනී අබේසිංහ. අපේ වෙරිට රිසර්ච් ආයතනයෙන් සකස් කර පර්යේෂණය ඔබට ඉදිරිපත් කරන්න මම පළමුවෙන්ම ආරාධනා කරන්නේ සුභාෂිනීට. ඉතින් සුභාෂිනී මම එහෙනම් මෙතනින් නවත්තලා සුභාෂිනීගේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඉඩ සලස්වන්නම්. මේ සුභාෂිනීගේ ප්‍රසන්ටේෂන් එකට පස්සේ මම හිතන්නේ සුජාතා ගමගේ මහත්මියත් මංජුල සිල්වා මහත්මයාත් ධනනාත් ප්‍රනාන්දු මහත්මයාත් අපිට ඒගොල්ලන්ගේ අදහස් දක්වයි ප්‍රතිචාරයක් වශයෙන් සුභාෂිනීගේ ඉදිරිපත් කිරීමට. ඒකට පසුව අපි ප්‍රශ්න ඒ කියන්නේ මේ ඔබ අපිත් එක්ක එකතු වෙලා තියෙන හැමෝගෙම ප්‍රශ්න එකතු කරගෙන පුළුවන් විදිහකට ප්‍රශ්න ගොඩක් තියෙයි. හැබැයි පුළුවන් විදිහට ඒවා සකස් කරලා අපි සාකච්ඡාවක් ඇති කරමු. ඉතින් ආයෙත් නැවතත් බොහොම ස්තුතියි එකතු වීම ගැන. සුභාෂිනී ඔයාට මම දැන් මයික් එක දෙනවා. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. බොහොම ස්තුතියි නිශාන්. මම නිශාන් කිව්වා වගේ අපි ඉන්නේ අලුත් පාර්ලිමේන්තුවක් තෝරා ගන්නට මැතිවරණයක දොරකඩ. ඉතින් මේ අවස්ථාවේ මම හිතන්නේ මේ අපි හිතුවා මේ සාකච්ඡාව ඉතාමත්ම වැදගත් සහ කාලීන සාකච්ඡාවක් කියලා. විශේෂයෙන්ම මේ දවස්වල අපේ සමාජයේ
ජනතාව අතර ලොකු කතාවක් තියෙනවා. අපි මේ වැඩ කරන රටක් හදන්නේ කොහොමද? විශේෂයෙන් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය අපි වැඩි කරගන්නේ කොහොමද කියන එක මේ සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ජනතාවට වෙන සේවයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්නේ කොහොමද? ඒවට තියෙන බාධා මොනවද කියන එක ගැන. දෙවනුව මේ දවස්වල ලොකු ඉල්ලුමක් තියෙනවා මහ ජනතාවගෙන් වැඩ කරන රටකට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තෝරලා දෙන්න කියලා සුදුසු අය පාර්ලිමේන්තුවට යවන්න කියන එක. එතකොට අපි මේ ජනතාව යවන සුදුසු වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ඊගාවට කරන ගත යුතු වැදගත්ම තීරණය තමයි මේ අමාත්‍ය මණ්ඩලය එහෙම නැත්නම් කැබිනට් එක තීරණය කරන එක. එතකොට මෙහිදී කැබිනට් අමාත්‍යාංශ තීරණය කරලා ඊට පස්සේ ඒ අදාළ අමාත්‍යාංශ වලට අමාත්‍යවරු කවුද පත් කරන්නේ කියන එක තීරණය කරනවා. අපි ඇත්තටම මේ අමාත්‍ය මණ්ඩලය රටේ කාර්යක්ෂමතාවය වගේම රජයෙන් ජනතාවට රටට විය යුතු සේවය පිළිබඳව විශාල කාර්යභාරයක් කරන මණ්ඩලයක්. ඒ නිසා මේ මණ්ඩලයට ඒ බලය ව්‍යවස්ථාවේ 42ක වගන්තියෙම ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් එකක ඩිරෙක්ෂන් ඇන්ඩ් කන්ට්‍රෝල් බාරව තියෙන්නේ කැබිනට් ඔෆ් මිනිස්ටර්ස්. ආණ්ඩුවේ පාලනය පිළිබඳ විධානය බාර වෙලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයට. අපි මේ අමාත්‍ය මණ්ඩලයේ කාර්යභාරය ගැන අවබෝධයක් ලබා ගන්න වැදගත්ම දෙයක් තමයි මේ අමාත්‍ය මණ්ඩලයේ ඇත්තටම මොනවද කරන්නේ? රටේ ජාතික ප්‍රශ්න, ඒවට තියෙන විසඳුම් සාකච්ඡා කිරීම, ඒ වගේම ජාතික ප්‍රතිපත්ති නිර්දේශ කිරීම, ඒ ප්‍රතිපත්ති වලට අනුමැතිය ලබා දීම, රටේ සම්පාදනය කළ යුතු නීති රීති යෝජනා කිරීම, කෙටුම්පත් ඉදිරිපත් කිරීම වගේ රටේ අනාගතයට, රටේ සංවර්ධනයට, ජනතා සුබ සාධනයට බලපාන තීන්දුව තීරණ රාශියක් ගන්නේ මේ අමාත්‍ය මණ්ඩලය හරහා. සාමාන්‍යයෙන් අපි දත්ත බැලුවොත් 2011-2019 කාලය තුල අමාත්‍ය මණ්ඩලයක් වාර්ෂිකව 40 වතාවක්වත් රැස් වෙලා තියෙනවා. මේ 40 වතාවක් රැස් වෙන අමාත්‍ය මණ්ඩලය සාමාන්‍ය වශයෙන් වසරකට රටට ජනතාවට බලපාන තීරණ 706ක් පමණ අරගෙන තියෙනවා. මේ තීන්දුව තීරණ රටක දිශානතිය තීරණය කරන්නට, රජයේ කාර්යක්ෂමතාව ගුණාත්මකභාවය තීරණය කරන්නට කොතරම් වැදගත්ද කියන එක ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න අපි බලමු මොනවද මේ ගත තීරණ කියලා. මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩලය රැස් වුණාම ගන්න තීරණ කිහිපයක්. මේ ස්ලයිඩ් එක බලපුවහම පැහැදිලි වෙන්නේ සෑම පුද්ගල කොට්ටාසයකටම, සෑම ජන කොට්ටාශයකටම, සෑම ප්‍රදේශයකටම, සෑම අංශයකටම බලපාන තීන්දුව තීරණ මේ අමාත්‍ය මණ්ඩලය ගන්නවා. මේ 706න් මෙතන තියෙන්නේ තීරණ සාමාන්‍යයෙන් 9යි. ඒ වුණත් අපිට ඉතාමත්ම හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ ගන්න තීරණ රටට කොච්චර වැදගත්ද. ලංකාව වයස්ගත ජනගහනය පිළිබඳ ගැටලුවකට මුහුණ දීලා තියෙන රටක්. එතකොට මේ වයස්ගත පුද්ගලයන්ට දීමනා පොදු පහසුකම් ගැන, ලංකාවේ කිරිගොවියා ප්‍රවර්ධනය කරන ආකාරය ගැන, රටේ ඉන්න ආබාධිත ජනතාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම, ලංකාවේ පරිසරය ආරක්ෂා කරගන්නට සැදිය යුතු නීති රීති, දිස්ත්‍රික්ක මට්ටමින් සෞඛ්‍ය අංශයේ රෝහල් සංවර්ධනය, වීගොවිතැන, පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගේ ආචාර ධර්ම, මධ්‍යම ආදායම්ලාභීන්ගේ නිවාස සහ යටිතල පහසුකම් පිළිබඳ තියෙන ගැටලු, පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, මේ ආකාරයෙන් රටට ඉතාමත්ම වැදගත් තීන්දුව තීරණ රාශියක් ගන්න තැනක් තමයි මේ අමාත්‍ය මණ්ඩලය කියන්නේ. මේ අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීම මෙතරම් වැදගත් කාර්යභාරයක් කරන අමාත්‍ය මණ්ඩලය තීරණය කරද්දී අපි මොනවද සලකා බලන කරුණු? අමාත්‍යාංශ තීරණය කිරීමේදී මූලිකවම සලකා බැලිය යුතු කරුණ වෙන්නේ මේ අමාත්‍යාංශ වලින් රටේ ආර්ථික සමාජීය අවශ්‍යතා ඉෂ්ට කරන්නේ කොහොමද? රජයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය වැඩි කරගන්නේ කොහොමද?
ඒ කරුණු පදනම් කරගත්ත දේවල් තමයි වැඩ කරන රටකට දියුණු වෙන රටකට මේ අමාත්‍යාංශ තීරණය කිරීමේදී සැලකිය යුතු වැදගත්ම සාධක. නමුත් දේශපාලනයේදී ප්‍රායෝගික වශයෙන් තව අවශ්‍යතා ප්‍රමාණයක් මේ අමාත්‍යාංශ තීරණය කිරීමේදී සලකා බලන්නට සිද්ධ වෙනවා. අපි අවශ්‍යතාවය බැහැර කරන්නට බෑ. ඒක නිසාම තමයි අගමැතිතුමාට සහ ජනාධිපතිතුමාට නිදහසක් දීලා තියෙන්නේ මේ අමාත්‍යාංශවල සංයුතිය විෂය තීරණය කරන්නට. ඒ තමයි දේශපාලන අවශ්‍යතා අරමුණුත් කිසිසේත්ම බැහැර කරන්නට බෑ මේ අමාත්‍යාංශ තීරණය කරද්දී. නමුත් අපේ පසුගිය අමාත්‍ය මණ්ඩල පිළිබඳව කළ විමර්ශනයේදී පැහැදිලි වුණේ අවාසනාවකට වගේ අපේ රටේ ආර්ථික සමාජීය අවශ්‍යතා මුල් කරගත්ත කරුණු වලට වඩා වැඩි බරක් ලැබිලා තියෙන්නේ දේශපාලන අවශ්‍යතා අරමුණු මූලික කරගත්ත කරුණු වලට. ඒ වගේම ඉතාමත්ම වැදගත් අවධාරණය කරන්න මේක යම් පක්ෂයකට හෝ යම් කාලයකට සීමා වෙච්ච ගැටලුවක් නෙවෙයි. දැනට අවුරුදු 30කට කලින් 1988 වනසිංහ පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ වනසිංහ කොමිෂන් සභාව දශක 3කට කලින් මේ ප්‍රශ්නය හඳුනාගෙන මේ රටේ මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ වැදගත්කම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒ කාලයේ මේ අමාත්‍යාංශවල සංයුතිය සහ අමාත්‍යාංශ සංඛ්‍යාව අමාත්‍යාංශ විෂයන් වෙන් කරලා තියෙන ආකාරය රටේ දියුණුවට බාධාවක් වෙන විදිහට වෙලා තියෙන්නේ. ඒ ව්‍යුහාත්මක ගැටලුව විසඳා ගැනීම ඉතා වැදගත් කියන එක අපි දශක 3කට කලින් කතා කරපු ප්‍රශ්නයක්. නමුත් බොහෝ කොමිෂන් සභාවලට වගේ කොමිෂන් සභාවේ වාර්තා කොමිෂන් සභා ඇති කිරීමටත් වාර්තා පිළියෙල කිරීමටත් ලොකු තැනක් ලැබුණත් අවාසනාවකට වගේ මේ කොමිෂන් සභාවලින් කරන ඉතාමත්ම වැදගත් වූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ විශාල දුර්වලතාවයක් අපේ රටේ තියෙනවා. ඒ දුර්වලතාවය මේ ගැටලුව සම්බන්ධයෙන් තිබුණ නිසා කාලයත් එක්ක අඩු වැඩි වශයෙන් සෑම රජයක්ම පාහේ මේ අමාත්‍යාංශ තීරණය කිරීමේදී දේශපාලන අරමුණු වලට මුල් තැන දීමේ ස්වභාවයක් දිගින් දිගටම දක්නට ලැබුණා. අපේ රටේ අමාත්‍ය මණ්ඩලය පිළිබඳ ප්‍රශ්න 3ක් අපේ පර්යේෂණයෙන් හඳුනාගෙන තියෙනවා. ඇත්තටම මේවා අලුත් දේවල් නෙවෙයි. ජනතාව නොදන්න දේවලුත් නෙවෙයි. නමුත් සමහර වෙලාවලට අපි මේ ප්‍රශ්න වලින් නිසා රටේ සංවර්ධනයට සහ රජයේ කාර්යක්ෂමතාවයට කොතරම් බාධාවක් ගැටලුවක් ඇති වෙනවද කියන එක කතා කිරීමේ ඉතා වැදගත්. සංඛ්‍යාත්මක වර්ධනය විශේෂයෙන් අමාත්‍යාංශවල වන සංඛ්‍යාත්මක වර්ධනය විශාල ලෙස ජනතාවගේ විවේචනයට භාජනය වෙන ගැටලුවක්. නමුත් කොතරම් විවේචනයට භාජනය වුණත් මේ ගැටලුවට විසඳුමක් ලැබිලත් නැහැ. දෙවැනි එක තමයි මේ අමාත්‍යාංශවලට නිරන්තරයෙන් කරන වෙනස් කිරීම. අමාත්‍යාංශයක් ඇති කරනවා වගේම මාස කිහිපයකට සැරයක් අවුරුදු කිහිපයකට සැරයක් මේ අමාත්‍යාංශවලට අදාළ විෂයන් ඒ අමාත්‍යාංශ යටතට එන දෙපාර්තමේන්තු නිරන්තරයෙන් වෙනස් කිරීම නිසා රජයේ විශාල අස්ථාවරභාවයක් ඇති වෙනවා. තුන්වෙනි එක තමයි ඇත්තටම මේ අමාත්‍යාංශවල සංයුතිය තීරණය කිරීමේදී විද්‍යාත්මක හෝ තාර්කික පදනමක් නොමැතිව තීරණය කිරීම. පළවෙනි ගැටලුව බැලුවොත් මේක අපි හැමදෙනාම දන්න ගැටලුවක්. ඒත් අපි පොඩ්ඩක් සංඛ්‍යා දත්ත දිහා බලලා මේ ගැටලුව කොච්චර දරුණු විදිහට තියනවද ලංකාවේ කියන එක තේරුම් ගන්න පුළුවන්. අපේ ලංකාවේ කැබිනට් ඇමතිවරු 2010-2019 කාලේ සාමාන්‍යයෙන් අවම වශයෙන් 29ක් 30ක් ලංකාවේ ඉඳලා තිනවා. නමුත් ඇතැම් අවස්ථාවල කැබිනට් ඇමතිවරු සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගිය අවස්ථාවත් ලංකාවේ තිබිලා තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ ඇමතිවරු කැබිනට් ඇමතිවරු විතරක් නෙවෙයි. අපේ රටේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඉන්නවා, රාජ්‍ය ඇමතිවරු ඉන්නවා, නියෝජ්‍ය ඇමතිවරු ඉන්නවා. මේ ඔක්කොම එකතු කළොත් අපේ රටේ ඇමතිවරු ඉතා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක මන්ත්‍රීන්ලා 225ක් ඉන්නවා. ආණ්ඩු පක්ෂයේ 3/2ක් හිටියත් 150යි ඉන්නේ. එතකොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් වරුන් අතරින් කී දෙනෙක් අමාත්‍යවරු වෙලා තියෙනවද?
අහන්න ඕනේ ප්‍රශ්නේ මෙච්චර ඇමතිවරු ඉන්න එක රටේ සංවර්ධනයට උපකාරයක්ද එහෙම නැත්නම් රටේ සංවර්ධනයට බාධාවක්ද මෙතරම් අමාත්‍යාංශ සහ ඇමතිවරු ඉන්න එක රටේ අපි දරන වියදම රටේ සංවර්ධනයට උපකාරී වෙන දෙයක්ද කියන එක මම හිතන්නේ ඉතාමත්ම වැදගත් සාකච්ඡා කරන එක වර්තමානයේ විශේෂයෙන්ම අපි කාර්යක්ෂම වැඩක් කරන රටක් හදාගන්නට කල්පනා කරනවා නම් නිරන්තර වෙනස් කිරීම කියන ප්‍රශ්නය බැලුවොත් ඇත්තටම 2010-2014 වසර 4 තුල අමාත්‍ය මණ්ඩලය 11 වතාවක් වෙනස් කරමින් ගැසට් නිවේදන නිකුත් කරලා තිබ්බා. 2015-2019 තුල ඒ වසර 4 තුල මේ අමාත්‍ය මණ්ඩලය වෙනස් කරමින් 32 වතාවක් ගැසට් පත් නිකුත් කරලා තිබුණා. එතකොට මෙහෙම නිරන්තරයෙන් අමාත්‍යාංශ වෙනස් කරද්දී මේ අමාත්‍යාංශවලට වැඩසටහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට පුළුවන්ද තමන්ගේ කාර්යභාරය හරියට ඉටු කරන්නට පුළුවන්ද කියන එකත් විශාල ගැටලුවක්. අවසාන වශයෙන් තාර්කික පදනමක් නොමැතිව අමාත්‍යාංශ තීරණය කිරීම. මේක දෙආකාරයකින් වෙනවා. එකක් තමයි ගැළපෙන විෂයන් කඩා අමාත්‍යාංශ පිහිටුවීම. උදාහරණයක් හැටියට අධ්‍යාපනය කියලා අමාත්‍යාංශයක් තිබුණා. ඒ අමාත්‍යාංශය අපි තුනකට කැඩුවා. පාසල් අධ්‍යාපනයට වෙනම අමාත්‍යාංශයකුත්, වෘත්තීය අධ්‍යාපනය තවත් අමාත්‍යාංශයකටත්, උසස් අධ්‍යාපනය තවත් අමාත්‍යාංශයකටත්. එක කාලයක එතනින් නොනැවතී අපි අධ්‍යාපන සේවා කියලා ජාතික පුස්තකාලය වෙනම අයින් කරලා ජාතික පුස්තකාලයත් අමාත්‍යාංශයක් කරලා අධ්‍යාපන සේවා අමාත්‍යාංශය කියලා හෙකුත් අපි හැදුවා. දෙවැනි ප්‍රශ්නය තමයි නොගැලපෙන විෂයන් එකතු කිරීම. දැන් අමාත්‍යාංශයක් ක්‍රීඩා අමාත්‍යාංශයයි විදේශ රැකියාවයි විදුලි සංදේශය එකතු කරලා ක්‍රීඩා විදේශ රැකියාව සහ විදුලි සංදේශ අමාත්‍යාංශය කියලා එකක් අපි හැදුවා. එතකොට මේ නොගැලපෙන විෂයන් එකතු කරලා අමාත්‍යාංශ හදන එකත් ගැලපෙන විෂයන් කඩා වෙන් කරමින් අමාත්‍යාංශ හදන එකත් ඒ අමාත්‍යාංශ වලින් විය යුතු කාර්ය නියමාකාරයෙන් ඉටු කරන්නට තියෙන විශාල බාධාවක්. අපි මේ ගැළපෙන විෂයන් කඩා වෙන් කරලා විතරක් නැවතුනේ නෑ. අපි අධ්‍යාපනයේ වෘත්තීය පාසල් උසස් අධ්‍යාපනය වෙනම වෙන් කරලා අපි වෘත්තීය අධ්‍යාපනයට එකතු කළා දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධනය කියන විෂයත් එකතු කරලා එක අමාත්‍යාංශයක් හැදුවා. උසස් අධ්‍යාපනයේ වෙන් කිරීමෙන් නොනැවතී නගර සැලසුම් සහ ජල සම්පාදනයකට එකතු කරලා තවත් අමාත්‍යාංශයක් හැදුවා. එතකොට ඇත්තටම මේ ගැටලුව කොතරම් දුරට අපේ අමාත්‍යාංශ වලට බලපාලා තියෙනවද විශේෂයෙන් මේ නොගැලපෙන විෂයන් එකතු කිරීම සහ ගැලපෙන විෂයන් කඩා වෙන් කිරීම කියන ගැටලුව. මේ එක උදාහරණයක් විශේෂයෙන්ම අපි අමාත්‍යාංශ එක විෂයකට අදාළ අමාත්‍යාංශ කුඩා කොටස් වලට කඩා අලුත් අමාත්‍යාංශ නිර්මාණය කිරීම. කෘෂිකර්මය කියන්නේ ඉතාමත්ම වැදගත් අංශයක් අපේ රටේ සෑම බලයට පත්වෙන පක්ෂයක්ම විශාල උනන්දුවකින් කතා කරනවා මේ කෘෂිකර්මය දියුණු කිරීමේ වැදගත්කම ගැන. මේ ස්ලයිඩ් එකෙන් පෙන්වන්නේ 2010-2019 කාලය තුල ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය කොතරම් දුරට මේ ෆ්‍රැග්මෙන්ටේෂන් එහෙම නැත්නම් මේ කොටස් වලට කැඩීමෙන් අමාත්‍යාංශ හැදීම කියන ගැටලුවට මුහුණ දුන්නාද කියන එක. එතකොට ඉතාමත්ම වැදගත් ප්‍රශ්නය අහන්න මේ වගේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අමාත්‍යාංශ මෙහෙම කඩා වෙන් කිරීම සහ නිරතුරුව වෙනස් කිරීම කොතරම් දුරට බලපානවද කෘෂිකර්ම ක්ෂේත්‍රය දියුණු කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී. දෙවැනි එක තමයි අපි කතා කළේ මේ ප්‍රශ්නය කොතරම් දුරට අපේ අමාත්‍ය මණ්ඩල වලට බලපාලා තියෙනවද? අපි සංඛ්‍යාත්මකව වර්ගීකරණයක් කරන්න උත්සාහ කළා පසුගිය අමාත්‍ය මණ්ඩල 3ක්. එතකොට අපි මේ ෆ්‍රැග්මෙන්ටේෂන් එහෙම නැත්නම් මේ ගැළපෙන්න එකට තිබිය යුතු විෂයන් වෙන්වෙන්ව කඩා වෙන් කරලා අමාත්‍යාංශ හැදීම කියන ප්‍රශ්නය කොතරම් දරුණුවට අපේ පසුගිය අමාත්‍ය මණ්ඩල වලට බලපාලා තිබුණාද කියන එක. ඊගාවට අපි බැලුවොත් මේ නොගැලපෙන විෂයන් එකතු කිරීම අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා නම් මිස්අලයින්මන්ට් කියලා. මේ මිස්අලයින්මන්ට් කියන ප්‍රශ්නය ගත්තොත්
ඒ වගේම ඒ ප්‍රශ්නය ඇත්තටම අපිට ලොකුවට දැකන්නට ලැබුණේ 2019 45% අමාත්‍යාංශ මෙහෙම කිසිම එකිනෙකට සම්බන්ධයක් නැති විෂයන් එකතු කරලා හදපු අමාත්‍යාංශ. දැන් අපි කතා කරන්න ඕනේ ඇයි අපි මේ ගැන වද වෙන්න ඕනේ. මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නය රජයේ සේවය රජයෙන් විය යුතු සේවය අමාත්‍යාංශ හරහා විය යුතු සේවය ඉටු කිරීමේදී ගැටලු තුනකට මුහුණ දෙනවා. එකක් තමයි කාලය. දැන් මේ වගේ අමාත්‍යාංශ විශාල වශයෙන් එකිනෙකට කැඩීම නිසා සහ නොගැලපෙන විෂයන් එකතු කිරීම නිසා යම් තීන්දුව తీරන ගැනීමේදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගතවන කාලය විශාල වශයෙන් වැඩි වීම. අපි දන්නවා සාමාන්‍යනොත් රාජ්‍යාංශයෙන් වැඩක් කරගන්නට ගියාම විශාල කාලයක් ගත වෙනවා. අවශ්‍ය අනුමැතීන් ගන්න, ලියුම් ටික ගන්න, කීප රස්තියාදු වෙන්න සිද්ධ වෙන එක අපි හැම දිනම අත්දකින ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නය තවත් වැඩි කිරීමක් තමයි මේ වගේ අමාත්‍යාංශ තීරණය කිරීමෙන් සිදු වෙන්නේ. දෙවෙනි එක තමයි පිරිවැය වැඩි වෙනවා. මේ අමාත්‍යාංශ කටයුතු කිරීමේදී මේවා නඩත්තු කිරීමට යන පිරිවැය. තුන්වෙනි එක තමයි ඇත්තටම අපි වර්තමානයේ කතා කරන ලොකු ප්‍රශ්නයක් තමයි අපේ රටේ ගැටලු අර්බුද මුහුණ දෙච්ච අවස්ථාවල මේවට වගකිව යුත්තේක් නොමැතිවීම. මේ තීන්දුව తీරන ගත්තේ කවුද? මේවා ක්‍රියාත්මක කළේ කවුද? අන්තිමට අපිට මේවට වග කියන්න කෙනෙක් නැහැ. හැමෝම ඉතින් මේ අපි ඉතාමත්ම දක්ෂයි අපේ රාජ්‍යාංශයත් මැති ඇමතිවරුත් මේක මට අදාළ නැහැ කියන එක. එතකොට මේ වගේ අමාත්‍යාංශ කඩාවෙන් කිරීම සහ නිරන්තරයෙන් වෙනස් කිරීම තුළින් වෙන්නේ මේ වගේ නිදහසට කාරණා කියන්නට තියෙන ඉඩකඩ තවත් වැඩි වෙන එකයි. අපි ගොඩක් දුරට දැනටත් කතා කරන විෂයක් තමයි මේ නඩත්තු වියදම කියන එක. මේන්ටෙනන්ස් කොස්ට්. අපි එතකොට මේ අමාත්‍යාංශ ඇති කළාම මේ අමාත්‍යවරු පත් කළාට පස්සේ යාන වාහනද, රාජ්‍ය නිලධාරීන්ද, සේවක සේවිකාවන්ද, නිවාස ගොඩනැගිලි සම්බන්ධයෙන්ද මේ යන වියදම. ඇත්තටම මේ වියදමටත් වඩා අපි අපේ රටේ සංවර්ධනයට සහ රාජ්‍යාංශයේ කාර්යක්ෂමතාවයට වැඩිපුරම බලපාන්නේ ඇත්තටම අපතේ යන කාලය. විශේෂයෙන්ම තීරණයක් ගන්නට ගියාම මේ අපි කියන මේ communication and coordination costs දැනුත් මේ රාජ්‍ය අමාත්‍යාංශ අතර දෙපාර්තමේන්තු අතර තියෙන අන්තර් සම්බන්ධතාවයේ සම්බන්ධීකරණයේ sannivedanයේ තියෙන දුර්වලතා දැනටත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට ගියත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ගියත් තියෙන විශාල ගැටලුවක්. දැන් මේ අමාත්‍යාංශ මෙහෙම බෙදිලා යනකොට අමාත්‍යාංශ සංයුතිය මෙහෙම එකිනෙකට සම්බන්ධ නැති විෂයන්ගෙන් සැදුණු අමාත්‍යාංශ තියෙනකොට මේ සම්බන්ධීකරණය සහ sannivedanaya coordination and communication cost කියන එක තවත් ඉහළ යනවා. ඒකෙන් වෙන්නේ ඒ පිරිවැයත් ඉහළ යනවා. අනිත් පැත්තෙන් ඒ තීරණ ගැනීමේදී ගතවන කාලයත් විශාල වශයෙන් වැඩි වෙනවා. අනික තමයි මේ වගවීමක් නැතිවීම. උදාහරණයක් හැටියට අපි එක දෙපාර්තමේන්තුවක් අමාත්‍යාංශයක තියෙනකොට ඒ දෙපාර්තමේන්තුව කෙටි කාලයක් තුළ තවත් අමාත්‍යාංශයක් ඇතුළට යනකොට ඇතැම් වෙලාවට කලින් අමාත්‍යාංශයට සහ අමාත්‍යවරයාට ප්‍රමුඛ වුණු ව්‍යාපෘති සහ වැඩසටහන් දෙවනි අමාත්‍යාංශයට සහ ඒ අදාළ අමාත්‍යවරයාට ඒ විදිහටම වැදගත් නොවෙන්නට තියෙන අවස්ථා වැඩි. ඒ වෙලාවට මේ ව්‍යාපෘති අපි මේකට කියනවා ඩිස්කන්ටිනියුටි කියලා. මේ වැඩසටහන් ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක නොවීමත් අතරමඟ නැවතීමත් වෙනස් වීමත් කියන ප්‍රශ්නයට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි වර්තමානයේ දැන් තවත් ප්‍රශ්නයක් තමයි දැන් අධීක්ෂණය. අපි මේ වගවීම ගැන කතා කරද්දී තාමත් වැදගත් ඕවර්සයිට් කියන එක. ඇත්තටම මේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හරහා කෙරෙන කාර්යයන් හොඳ අධීක්ෂණයක් තියෙනවාද? දැන් අපි පාර්ලිමේන්තු කමිටු පත් කරලා තියෙන්නේ මේ අධීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරන්නට. නමුත් අවාසනාවකට වගේ මේ කමිටු වලටත් තියෙන ප්‍රශ්නයක් තමයි නිරතුරුව දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වෙන් වෙද්දී මේ වැඩසටහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම ඒවැ ගැටලු පිළිබඳව වග කියන්නට
කෙනෙක් නොමැති වීම. දැන් මේකට තියෙන විසඳුම මොකක්ද? විසඳුම ඉතාම සරලයි. හැමෝම දන්නවා. අපි මෙච්චර අපිට අමාත්‍යාංශ මෙතරම් විශාල ප්‍රමාණයක් අවශ්‍යද? ඒ වගේම දෙවෙනි එක තමයි මේ අමාත්‍යාංශ වඩා තාර්කික විද්‍යාත්මකව රටේ ආර්ථික සමාජීය අවශ්‍යතාවලට අනුකූලව පිහිටුවීම කොතරම් වැදගත්ද කියන එක. ඉතින් ඒක නිසා අපි ආයතනයක් හැටියට උත්සාහ කළා අනිකුත් රටවල සහ අත්දැකීම්නුත් එකතු කරගෙන අපේ රටේත් විශේෂයෙන් වනසිංහ කොමිෂන් සභාව ඒ වගේම අනිකුත් ආයතනවල නේෂියා වාණිජ මණ්ඩලය වගේ අනිකුත් ආයතන වලිනුත් කරපු විමර්ශනයන් කරපු නිර්දේශයන් එකතු කරගෙන උත්සාහ කරන්න ඇත්තටම අපේ රටට වැඩ කරන රටක් හදන්නට වැඩ කළ හැකි කැබිනට් මණ්ඩලයක සංයුතිය මොන වගේ විය හැකිද කියලා. ඒක නිසා මේ ඉදිරිපත් කරන්නේ ආදර්ශ සාම්පලයක්. අපේ මේ ඉදිරිපත් කරන සාම්පලයෙන් කියන්නේ අපේ රටට වැඩ කරන රටක් හදන්නට වැඩ කරන අමාත්‍ය මණ්ඩලයක් 15 දෙනෙක්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හදා ගන්නට පුළුවන් කියලයි. එතකොට අවසාන වශයෙන් අහන්නට වෙන්නේ අපිට බැරිද අමාත්‍යාංශ 15කින් කැබිනට් අමාත්‍යාංශ 15කින් මේ රට කරන්නට? ඒ ප්‍රශ්නට උත්තරය මම හිතන්නේ අපි කියන්නේ ඒ 15කින් කරන්න පුළුවන්. ඒ වගේම 1988 වනසිංහ කොමිෂන් සභාවේ කමිටුවත් ඒ කාලේ නිර්දේශ කරලා තිබුණේ ලංකාවට අමාත්‍යාංශ 16ක් ඉතාමත්ම ප්‍රමාණවත් කියන එක. මම මෙතනින් මේ ප්‍රසන්ටේෂන් එක ඉවර කරන්නම්. මම හිතන්නේ අපේ සංවාද මණ්ඩලයට එකතු වෙලා තින්නවා නිශාන් කිව්වා වගේ ඉතාමත්ම ප්‍රවීණ කණ්ඩායමක්. ඒගොල්ලන්ුත් අදහස් අරගෙන අපේ මේ සංවාදයට එකතු වෙලා ඉන්න ඔබේ අදහස්ත් අරගෙන මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු. නිශාන් මම ආරාධනා කරනවා මේක මෙතනින් ඉදිරියට ගෙන යන්න කියලා. බොහොම ස්තුතියි සුභාෂිනී. මම හිතන්නේ සුභාෂිනී ගොඩක් විස්තරාත්මකව මේ ප්‍රශ්නය ගැනත් එතකොට පිළිතුරකට එළඹෙන ආකාරය ගැනත් අපි යම් විදිහට මොඩල් එකක් හදපු මොඩල් පිළිතුරක් ගැනත් කතා කරා. මම ඉස්සල්ලාම ආරාධනා කරන්නම් ඇත්තටම ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංජුල සිල්වා මේක ගැන අපිට අදහස් දක්වන්න ප්‍රතිචාරයක් වශයෙන් විනාඩි 5ක කාලයක් තුල විතර මංජුල වට පුළුවන් නම් ඒ වගේ අදහස් දක්වන්න. මම හිතන්නේ ඊට පස්සේ මම සුජාතා ගමගේ මහත්මියට කතා කරන්නම් අදහස් දක්වන්න. ඒ ආකාරයට අපි යමු. අදහස් දැක්වීමෙන් පසු තමයි අපි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ඉතින් සුභාෂිනීගේ මේ කියපු කතාව ගැන මම දන්නවා ලංකා වාණිජ්‍ය මණ්ඩලය මේක ගැන වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා කියලා. ඉතින් අපි බොහොම කැමති මංජුල ඔයාගේ අදහස් අහන්න මේ වෙලාවේ. ස්තුතියි නිශා. දැන් සුභාෂිනී අතන දැන් මෙතන ප්‍රශ්න 3ක් ගැන කතා වුණා. මම කියන දේ ඇහෙනව නේද නිශාන්? ඔව් මංජුල ඇහෙනවා. ඉතින් මේ මෙතන අපි ගත්තොත් එක පැත්තකින් තියෙන අමාත්‍යාංශ ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිවීම පිළිබඳ ඒ වගේම මේ අතාර්කික එහෙම නැත්නම් විද්‍යාත්මක පදනමකින් තොරව අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීම පිළිබඳ ගැටලුව සහ මේ නිරන්තරයෙන් අමාත්‍යාංශ සහ ඒවට අදාළ විෂයපතයන් සහ ඒ වගේම ඒත් එක්ක අනුබද්ධිත ආයතන වෙනස් කිරීම කියන ගැටලුවත් මේකත් එක්ක එකතු වෙනවා. ඒතර මෙහෙම ගත්තම මෙතන මේ ගැටලු 3ක් මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් මේකේ ඇත්තටම අයහපත් ප්‍රතිවිපාක දිහා බැලුවහම දැන් එක පැත්තකින් මම හිතන්නේ අමාත්‍යාංශ සංඛ්‍යාත්මකම වැඩිවීම ඇතිවන ප්‍රතිවිපාක මම හිතන්නේ කාටවත් වටහා ගන්න පුළුවන්. එතන විශේෂයෙන්ම වියදම් පැත්තෙන් තමයි ලොකු බරක් වෙන්නේ මේ විශාල කැබිනට් මණ්ඩලයක් අවතීම. ඒ නිසා මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමතියි අනික් කාරණා සම්බන්ධයෙන්
මේ අතාර්කික අන්දමින් මේ අමාත්‍යාංශවල විෂයපත්‍යයන් තීරණය කිරීම හේතුවෙන් විශාල ව්‍යාකූලතාවයක් නැත්නම් අපහැදිලිභාවයක් ඇති වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඒ අමාත්‍යාංශවල සහ ඒහා අනුබද්ධිත ආයතනවල නිලධාරීන්ටත් ඒ වගේම ඒ ආයතන සමග කටයුතු කරන තුන්වන පාර්ශවවලටත් මේක ගැටලුවක් විදියට අපිට දකින්න පුළුවන් ගොඩක් අවස්ථාවලදී. ඉතින් මම කැමති මෙතන ඇත්තටම ප්‍රායෝගික වශයෙන් නිදර්ශන කීපයක් ඉදිරිපත් කරන්න මේක තවදුරටත් තේරුම් ගන්න මේ ඇත්තටම වෙන්නේ මොන වගේ දේවල්ද කියලා. කාලයක් රාජ්‍ය අංශයේ සේවය කරා. ඉතින් ඒ සේවය කළපු එක ආයතනයක් තමයි ජාතික රක්ෂණ භාර අරමුදල. දැන් මේක පැහැදිලි රක්ෂණ ක්ෂේත්‍රය හා සම්බන්ධ රක්ෂණ කර්මාන්තයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආයතනයක්. දැන් එක අවස්ථාවකදී මේ ආයතනය අනියුක්ත කරනු ලැබුවා ව්‍යාපෘති කළමනාකරණ දක්ෂිණ සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය කියන අමාත්‍යාංශයට. Project Management, Southern Development and Youth Affairs. හරි දැන් බලන්න මේකේ දැන් රක්ෂණය කොතනට දෙන්නේ කියලා. ව්‍යාපෘති කළමනාකරණයට අදාළ වෙන්නේ නැහැ. දක්ෂිණ සංවර්ධනයට අදාළත් නැහැ. යෞවන කටයුතු වලට අදාළ වෙන්නේ නැහැ. ඉතින් අතර මේක අපි ඒ දවස්වල අපි ගොඩක් දුරට මේ විදේශීය ප්‍රතිරක්ෂණ සමාගම් ඒ වගේම ලෝක බැංකුව වගේ ජාත්‍යන්තර සංවිධාන එක්ක අපි කටයුතු කරා. ඉතින් ඒ අයත් නිතරම අපෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඇයි මේ ආයතනය මේ අමාත්‍යාංශය යටතේ අනියුක්ත කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට ඇත්තටම පැහැදිලි පිළිතුරක් දෙන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. දැන් ඒ වගේම දැන් මේ මෑතකදී තවත් නිදර්ශනයක් ගත්තොත් දැන් අපි ජාතික මේ ලංකා වාණිජ මණ්ඩලයෙන් ළඟකදී අපි මේ උත්සාහ කරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන කටයුතු වල යෙදিলা ඉන්න රජයේ ආයතන එකතු කරගෙන යම්කිසි වැඩපිළිවෙලක් ඉටු කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී අපි හොයලා බැලුවම අපි දැක්කා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය කියලා SME and Enterprise Development කියලා අමාත්‍යාංශයක් තියෙනවා. ඉතින් අපි ඒ අමාත්‍යාංශය හරහා අපි බැලුවා මේ සම්බන්ධ සියලු ආයතන ඒක රාශි කරන්න. නමුත් එතනදී අපිට පෙනී ගිය කරුණක් තමයි දැන් මේ ක්ෂේත්‍රයේ යෙදিলা සිටින ඉතාමත්ම වැදගත් ආයතනයක් වන කුඩා ව්‍යාපාර සංවර්ධන ඒකකය. ඒ කියන්නේ Small Enterprise Development Division SED ආයතනය කියලා ගොඩක් දෙනා දන්නවා. දැන් මේ ආයතනය මේ අමාත්‍යාංශය යටතේ නෙවෙයි පවතින්නේ. ඉතින් මේක ගැන හොයලා බැලුවාම මේක ගිහිල්ලා තියෙනවා මේ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයට. කිසිම සම්බන්ධයක් නැති අමාත්‍යාංශයක තමයි අද පවා ඒ ආයතනය පවතින්නේ. ඉතින් මෙහෙම වුණාම ගොඩක් ව්‍යාකූල තත්ත්වයක් නැති වෙනවද අපි කියමු මේ ක්ෂේත්‍රය හා අදාළ යම් කිසි ලේඛනයක් රජයේ වෙනත් අමාත්‍යාංශයකින් හෝ එවනකොට අපි කියමු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා සම්බන්ධ සර්කියුලර් එකක්. මේ ආයතනයේට ඒක නොලැබී යන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. මොකද මේ ආයතනය නොගැලපෙන අමාත්‍යාංශයක පවතීම නිසා. ඉතින් ඒ වගේම මේ නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් වලදී විශාල බාධක ප්‍රමාණයකට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේදී කරගෙන යමින් පවතින වැඩ ගොඩක් දේවල් මගේ හිටිනවා මේ එකපාරට අමාත්‍යාංශ වෙනස් වුණාම. ඊටාම කෙටියෙන් මම උදාහරණ දෙකක් දුන්නොත් දැන් අපි කියමු අපි කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තියෙනවා අමාත්‍යාංශයක් හරහා. ඒතර ඒකට අපිට අනුමැතිය ලැබෙනවා. ඒ අනුමැතිය ලැබුණාම සමහර විට ඒ අනුමැතිය දැන් මේක ක්‍රියාත්මක කරන්න ඒ අදාළ අමාත්‍යාංශයට ඒක යොමු වීමට පෙර සමහර විට මේ අමාත්‍යාංශ මාරු වීමක් සිදු වෙලා මේ අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හරි? ඒතර මේ විෂය තවත් අමාත්‍යාංශයකට යොමු වෙන්න පුළුවන්. ආයතනය තවත් වෙනම අමාත්‍යාංශයකට අනුයුක්ත වෙනවා. එතකොට අර කැබිනට් අනුමැතිය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම එතනින් නවතිනවා. මොකද දැන් මේ විෂය භාර අමාත්‍යාංශයට මුකුත් කරන්න බෑ. ඒ ආයතනය ඒ අමාත්‍යාංශය නැති නිසා ආයතන ව්‍යවහාර අමාත්‍යාංශයට මුකුත් කරන්න බෑ. එතනදී මොකද මේ
ඒ අමාත්‍යාංශයට අනුමැතියක් ලැබිලා නැහැ කැබිනට් මණ්ඩලයෙන්. ඉතින් එතකොට නැවත අර මුල සිටම මේ කාර්ය පටන් ගැනීමට සිදු වෙනවා. මේවා ඇත්තටම ප්‍රායෝගිකව සිදුවන දේවල් මගේ අත්දැකීමෙන් මම කියන්නේ. ඉතින් මේ වගේ නොයෙකුත් අනවශ්‍ය ප්‍රමාද වීම, අනවශ්‍ය ගැටලු ප්‍රසම්පාදන කටයුතු වලදී procurement activities වලත් ඒකම වෙනවා. දැන් අපි කියමු යම් කිසි දෙයක් මිලදී ගන්න ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මේ යන අතරතුරේ ඒ සඳහා කමිටුවක් පත් කරලා ඒ හරහා ටෙන්ඩර් කැඳවලා මේක යනකොට එකපාරට අමාත්‍යාංශය මාරු වුණාම විශාල අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙනවා. මොකද නැවත අලුතෙන්ම මේ අලුත් අමාත්‍යාංශය හරහා ප්‍රසම්පාදන කමිටුවක් පත් කරගන්න සිදු වෙනවා. ඉතින් එතනදී ලොකු කාල ප්‍රමාද ඇති වෙනවා. ඒතකොට ඒ කමිටුව කැමති වෙන්නේ නැහැ කලින් කමිටුව කරගෙන ආපු වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. ඒගොල්ලෝ නැවත සමාජයට මේක අලුතෙන්ම පටන් ගන්න ඕන කියලා කියනවා. ඉතින් ඒ වගේ ගැටලු රාශියකට රජයේ නිලධාරීන්ටත් මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම ඒ හා කටයුතු කරන තුන්වන පාර්ශවවලටත් ඒ වගේම ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. නිසාන් මම තවත් කරුණු ඉදිරිපත් කරන්නම් වෙනත් අවස්ථාවකදී. මම හිතන්නේ මට අවස්ථාව ලැබුණා කීපයක් මේ නිදර්ශන සමග පෙන්වන්න කරන්න මේ තියෙන ප්‍රශ්න වල ස්වභාවය සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි මංජුලා. වාගේ එක්සැම්පල්ස් හරි ඉන්ටරෙස්ටිං මම හිතන්නේ. ඒක අහනකොට අපිට තේරෙනවා. මම හිතන්නේ මේ පටන් ගැනීමේදී අපි වීඩියෝ එකක් පෙන්නුවා. මේ වගේ දේවල් වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන. මම හිතන්නේ Facebook එකේ ඒ වීඩියෝ තියෙනවා. අපි බොහෝ උදාහරණ දක්වලා දක්වන්න පුළුවන්. 2000 කියන්නේ අවුරුදු 20 තුල වුණත් මේ අමාත්‍යාංශ කැඩීම සම්බන්ධ කිරීම කියන්නේ අතරම කා වෙනුවෙන්ද මේක කරන්න කියන එක ඉතාමත් උබතෝ කෝටික ප්‍රශ්නයක් සමහරක් වෙලාවට. මොකද රටේ සාර්ථකත්වය හෝ ජනතාවගේ සුබසාධ්‍ය මේකට මුල් වෙන්නේ බෑ. මුල් වෙනවා කියලා කියන්න ඉතාමත් අමාරුයි. හරි. දැන් මම ආරාධනා කරන්නම් ලර්නේෂියාහි ජ්‍යෙෂ්ඨ පරීක්ෂිකා ආචාර්ය සුජාත ගම්ගේ මහත්මියට. Sujata, thank you very much for joining us. කරුණාකරලා ඔබතුමාගේ අදහස් දැන් ඉදිරිපත් කරන්න මයික් එක මම බාර දෙනවා. මයික් එක අන්මියුට් කරලා හරි අන්මියුට් කරා හරිනේ හරි දැන් ඇහෙනවනේ හරි ස්තුතියි නිශාන් ඉතාම හොඳ කාලීන සංවාදයක් ස්තුතියි මේක පටන් ගත්තට අපි මේ ආයතන මම පටන් ගන්නවා එතන මංජුල නවත්තපු තැනින් මේ විදිහට මේ අපි ඇත්තටම කැබිනට් අමාත්‍ය ධූර ගැන කතා කරනකොට මට හිතෙනවා පටන් ගන්න පුළුවන් ආයතන වලින්. මොකද ආයතන පොකුරු කිරීමත් එක්තරා විදිහක උපක්‍රමයක්. ඉතින් මම හිතනවා සිවිල් සමාජයට ගන්න ලොකු දෙයක් තමයි මේ ආයතන පොකුරු කිරීම. දැනට ඇඩ්වොකේට් ආයතනයෙන් කළා තියෙනවා ආයතන 636ක් අපි අඳුනගෙන තියෙනවා. මම මේ කාර්යයට සම්බන්ධ වුණා. හලෝ නිශාන් අපිට ඇහෙනවා. ඇහෙනවනේ හරි. මට පේන්නේ නැහැ මුණු කාගේවත්. හරි. ඉතින් ඒ නිසා මම හිතන්නේ එක තැනක් පටන් ගන්න. අනිත් එක මං හිතන්නේ දැන් 15ක් අඳුනාගෙන තියෙනවා. ඒකේ මට ලොකු ප්‍රශ්නයක් පේන්නේ නැහැ. මොකද මෙතෙක් තිබිච්ච කැබිනට් වල යම්කිසි සංයුතියේ ඒක ස්ථාවරව පවත්වාගෙන එන අංශ තියෙනවා. ඊළඟට කලාපේ වෙනත් රටවල් ගත්තාමත් ඒ ස්ථාවරව පවත්වාගෙන එන අමාත්‍ය ධූර එතන තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන මේක කොතරම් යථාර්ථවාදීද කියලා මේ 15. මට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන්ටමත් අපිට කැබිනට්ුවක් තියෙනවා අපිට ටිකක් ඒක අමතකත් වෙලා තියෙනවා එහෙම තියෙනවද කියලා 15 දෙනෙක් ඉන්න ඇමතිවරු ඒක මේ අවස්ථාවෙන්ද ඇමතිවරු ධූර බාරගත්තේ 15යි 38ක් රාජ්‍ය ඇමතිවරු ඉන්නවා මේ අය ඇත්තටම ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඒගොල්ලෝ ඔක්කොම එකතු නම් 53යි ඒ විෂයන් ටික ඔක්කොම කැඩුවාම විෂයන් 50ක් විතර තියෙනවා ඇත්තට මේ විෂයන් 50 අපිට ඇග්‍රිගේට් කරන්න එකතු කරන්න පුළුවන් මේ 15ට නමුත් මම හිතනවා වඩා යථාර්ථවාදී වෙන්නේ ඇත්තටම මේවා 30කට අපිට එකතු කරන්න පුළුවන් නම් කියලා මම හිතනවා. මොකද කොහොමදත් 30ක් තනතුරු දෙනවමයි. ඒක ඇත්තට මේ 53 දෙනාගෙන් 30 දෙනෙක්ටවත් අමාත්‍ය ධූර දෙන්න ඕන. අනිත් එක බැලුවාම කලාපේ ගැලුවාම මම අවුරුදු 2කට කලින් බැලුවා ඉන්දුනීසියාව, මැලේසියාව සහ බංග්ලාදේශය සහ ඇත්තම රටවල් 12ක බැලුවා අමාත්‍ය ධූර කොහොමද බෙදලා තියෙන්නේ කියලා. ඒ අමාත්‍ය ධූර ගන්න වැඩි වෙලා තියෙනවා මේ අවුරුද්ද වෙනකොට. මොකද ඇත්තටම මේ තියෙන දේශපාලන අස්ථාවර භාවය නිසා.
ඇත්තටම හැමෝම දැන් 30කට කිට්ටු වෙන්න. බංග්ලාදේශයේ 30යි, ඉන්දුනීසියාවේ 34යි, මැලේසියාවේ 32යි. අමාත්‍ය දුර ඊළඟ රාජ්‍ය අමාත්‍ය දුර කීප සෑහෙන ගානකුත් කියන ඒහා සමානම හෝ ඊට වැඩිය. ඉතින් මේකයි යථාර්ථය. ඒ නිසා මම හිතනවා 30කට මේක කඩන්න පුළුවන්. ඇත්තටම පටන් ගන්න තියෙන්නේ මේ දැනට තියෙන 53න්. මේගොල්ලෝ කඩලා තියෙනවා 53කට. ඒක අපි මම හිතන්නේ මේ 15ට ඇග්‍රිගේට් කරන්න පුළුවන්. මම ඊට කලින් මම යෝජනා කරන 30කට අපි ඇග්‍රිගේට් කරන්න ඕන කියලා. ඉතින් තව මම අඩුපාඩුවක් දකිනවා. එකක් තමයි මේ විශේෂයෙන් ගෝඨාභය ජනාධිපතිගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබ්බ හොඳ තේමා 10ක් හඳුන්වලා තිබ්බා. මම මේ කියන්නේ අපි මේ මොනවා යෝජනා කරත් අපි මේවා දේශපාලන යථාර්ථයත් එක්ක ගලපන්න ඕන. මොකද මේ කැබිනට් හදනවා කියලා විද්‍යාවක් නෙවෙයි. මේක අපි කරන්න ඕන පෙරහුරු මොනවද, පෙර පුරුදු මොනවද, දේශපාලන යථාර්ථය මොනවද කියලා ඒකේ සංකලනයක් කරන්න ඕන නිසා. ඉතින් එයාගේ ඇත්තට එක තේමාවක් තමයි භෞතික අවකාශ භාවිතාව සඳහා නව ප්‍රවේශය. ෆිසිකල් ප්ලෑනින් කියන එක තියෙනවා. ඒකේ තේමාවක් 10න් එකක්. නමුත් මේ කැබිනට් මණ්ඩලයේ මේක නෑ. අපි මේක ඇත්තටම මං හිතන්නේ මම දැක්කා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියලා එකතු කරලා තියෙනවා එක අයිටම් එකක් තියෙනවා මේකේ. නමුත් ඒක බලා ගන්න එක කැඩෙනවා. කීපයකට කැඩෙන එක වළක්වන්න බෑ. පෝට්ස් කියලා යයි, ඊළඟට මහා මාර්ග කියලා යයි, ওই විදිහට යයි. නමුත් ඉතාම වැදගත් ධූරයක් තමයි සැලසුම් කිරීම. භෞතික කියන්නේ ෆිසිකල් ප්ලෑනින් කියන එක. මේක ගිය ආණ්ඩුවේ ආවා එක අතර මිනිස්ට්‍රි මෙගාපොලිස් එකෙන් වුණා මේක. සම්පූර්ණ කාටද අර්බන් ඩෙවලොප්මන්ට් තෝරන නාගරික සම්බන්ධ අධිකාරිය තියෙන්නේ එතන තමයි ඇත්තටම මේ ෆිසිකල් ප්ලෑනින් කරන්න හොඳම තැන. නිසා මම හිතනවා ඒ අමාත්‍යාංශය ඉතා වැදගත්. ඒක අපි කොහොම හරි කළ ඒක පිටුවා ගත්තොත් අනිත් ඒවා කැඩුනත් ප්‍රශ්නයක් නෑ. එතනට සැලසුම් කිරීම සහ ඒක විමර්ශනය කිරීම එක අමාත්‍යාංශකින් කරනවා. අපි ඒ වගේ ප්‍රායෝගිකව මේ කැඩිලා යන තත්ත්වයේදී අපි ප්‍රායෝගිකව මේක කොහොමද යම්කිසි තුලනයක් පාලනයක් තියාගන්න කියලා හිතන්න ඕන. අනිත් එක තමයි අපි කියනවා වැඩ කරන කැබිනට්ටුවක් කියලා. නෑ ඊට කලින් මතක එකක් කියනවා මේ හැම අමාත්‍යාංශ නම් කරාම අපි ලිපිනයක් දෙන්න ඕනේ ඒකට. ස්ථාවර ලිපිනය හරි වැදගත්. මේක මේ අර පිරිවැය ගැන කිව්වා නැත්නම් අමාත්‍යාංශ පටන් ගත්තාම කුලීට බිල්ඩින් හොයනවා, shopping යනවා, අලුත් බඩු භාණ්ඩ ගන්න. ඉතින් මේ ලිපිනයකුත් ඉතාල වැදගත්. ස්ථාවර ලිපිනය තියෙන දෙයක් තියෙනවා නම් ඇත්තටම එතන අපිට අමාත්‍යාංශයෙන් නම් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි මේ වැඩ කරන කැබිනට්ටුවක් කිව්වහම ඇත්තටම අපි ඉතාම වැදගත් මේ අමාත්‍යාංශයෙන් නම් කිරීම සමගම කාර්ය සාධන ඉලක්කයක් දෙන එකකට. උදාහරණයක් විදිහට අධ්‍යාපනයේ ගමු. නැත්නම් මම කාර්ය සාධන ඉලක්ක ගැන මම උදාහරණ ගන්න. එතන බජට් එකේ 2016 ඉඳන් පටන් ගත්තා මේවා කාර්ය සාධන ඉලක්ක. ඒ කියන්නේ key performance indicator තීරණාත්මක කාර්ය සාධන නිර්ණායක හැම බජට් එකේ හැම මිනිස්ට්‍රියකටම දෙන්න කියලා තිබ්බා. මේගොල්ලෝ ඒක හරියට කරන්නේ නැහැ. මේක නිකන් පාරවල් මෙච්චරක් හැදුවා වගේ මේ නිකන් ක්‍රියාවලිය පිළිබඳ මේ නිර්ණායක තියෙනවා. නමුත් ජස්ටිස් මිනිස්ට්‍රියකින් හොඳ නිර්ණායකයක් තියෙනවා. ඒක තමයි මම දැක්ක හොඳම දේ. කොතරම් නඩු සංඛ්‍යාවක් මේ අවුරුද්ද තුළ ඉවර කරන්න පුළුවන් වුණාද කියන එක. අපි දන්නා ලොකුම ප්‍රශ්නයක් කොයිතරම් නඩු හිර වෙලා තියෙනවද කියලා. ඒ වගේ ජනතාවට බලපාන ඒ ක්ෂේත්‍රයට බලපාන කාර්ය සාධන ඉලක්ක තියෙන්න ඕන. ඉතින් මම අධ්‍යාපනය ගත්තාම කියන්න උදාහරණයට අවසාන වශයෙන් අධ්‍යාපනය ගත්තාම අපි අමිසම් බලන්නේ විභාග කොච්චර පාස් වුණාද කියලා. 2 ලක්ෂයක් ළමයි මේ යම් කිසි විභාගයකට වාඩි වෙනවා. ඒකෙන් මෙච්චරයි පාස් වෙන්නේ. ඒගොල්ලෝ ගැන මොනවද කරන්නේ? මේක ඉතාම වැරදි සංඛ්‍යා ලේඛනයක්. ඇත්තටම හැම අවුරුද්දකම 3,60,000ක් පමණ ළමයි වයස අවුරුදු 18 සම්පූර්ණ කරනවා. අපි ප්‍රශ්න අහන්න ඕන එතනින්. එතකොට අපි අධ්‍යාපන ඇමතිවරයෙක්ට මොකද්ද අපි දෙන්නේ නිර්ණායක? හිතන්න අර ඇමතිවරු කිරිකොක්කු වගේ ගිහිල්ලා අර පදවිය බාර ගන්නකොට මං කැමති ඒ කරදහිය තියෙනවා නම් අධ්‍යාපන ඇමති කෙනෙක්ට මේ වයස 18 සම්පූර්ණ කරන ළමයි ජීවිතේට සූදානම්ද? ඔබ සූදානම් කරන්නේ මොනවද කරන්නේ? ජීවිතේට සූදානම් කියන්නේ 18 කියන්නේ ජීවිතේ සූදානම් කියන්නේ තවදුරටත් අධ්‍යාපනය පුහුණුවට ඒ අය සූදානම්ද? ඊළඟට යන්න නැත්නම් වැඩ කරන්න සූදානම්ද? නැත්නම් ගෙදරට නම් වැඩ කරත් ඒකට සූදානම්ද? ඒතර විභාගයේ A level පාස් වුණාද කියලා නෙවෙයි A 3ක් තියෙනවද S 3ක් තියෙනවද නෙවෙයි ජීවිතේට සූදානම්ද කියලා. මේක බලන්න පුළුවන් මිම්මක්ද ඇත්තට මේක කරන්න පුළුවන් ඕනකම තියෙනවා නම් ඒක කරන්න පුළුවන්. එතකොට ඇත්තටම එතකොට වෙනවා මේ අමාත්‍යංශ තුනකට බෙදන්න බෑ කියලා පේනවා. මේක කරන්න නම් මේ වගේ සරල නිර්ණායකයක් තියෙන්න ඕන. එනිසා මං හිතන්නේ වැඩ කරන කැබිනට්ටුවක් කියන එක අපි පළවෙනි එක 15 කියන එක මට ප්‍රශ්නයක්. අපි ඒක දැනට තියෙන යථාර්ථයේ හැටියට අපි 30කට
හදන්න පුළුවන් වෙන්න ඕන 30 තවත් කඩන්න පුළුවන් අපි හිතන රාජ්‍ය අමාත්‍යවරු තුන ඒක ගැනත් අපි හිතන්න ඕන 30කට ආයෙ කඩන්නත් ඊට තාම වැදගත් තමයි කාර්ය සාධන ඉලක්කයක් දෙන්න ඕන හැම අමාත්‍යාංශයකම. ඒක ඇත්තටම සිවිල් සමාජයෙන් කරන්න පුළුවන් ලොකු දෙයක්. තවත් දෙයක් සිවිල් සමාජයට විශේෂයෙන් ඇඩ්වොකේට් දැන්ට පටන් අරන් තියෙනවා මේ ඒජන්සි මේ ආයතන 636 පොකුරු කරන්න තියෙනවා. මොකද අන්තිම මොහොතේ ගැසට් එක දානකොට ඔය සෙක්‍රටරිලා එහෙම මෙහෙන් එකතු කරලා දානවා. කලින් ඒක පොකුරු කරලා තිබ්බොත් ඒක ලොකු පිටුහලක් වෙයි. එච්චරයි නිශාන් මට එකතු කරන්න තියෙන දැනට. බොහොම ස්තුතියි සුජාතා. thank you very much. හරි එහෙනම් අපේ අන්තිම ඒ කියන්නේ මේ අදහස් දැක්වීම පිළිබඳ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ අපි දැන් ආරාධනා කරනවා ඇඩ්වොකේට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු ධනනාත් thank you for joining මම ධනනාත් පටන් ගන්න ඉස්සෙල්ලා මම පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි අපේ ස්ලයිඩෝ එකේ අපි ලින්ක් එක ෂෙයා කරලා තියෙන්නේ ඒකේ ප්‍රශ්න අහන්න පුළුවන් හැබැයි Facebook එකේ අපිව ෆලෝ කරනවා නම් දැන් මේක අහගෙන ඉන්නවා නම් මම හිතන්නේ ගොඩක් දෙනෙක් ඉන්නේ අපිට පේන්නේ Facebook එකේ තමයි මේ කෝල් එකට සම්බන්ධ වෙලා නැහැ එතනදී Facebook එකේ කමෙන්ට් එකක් හැටියට ප්‍රශ්නය දැම්මොත් අපි ඒක බලලා අපි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා මේ හැමෝටම මේ සාකච්ඡාවට සහභාගී වෙනවා තුන් හතර දෙනාම ඉදිරිපත් කරන්න අපි කැමතියි. Dhananath, you have 5 minutes. Mic එක ඔයාලට. බොහොම ස්තුතියි නිශාන් මට අවස්ථාව ලබා දුන්නට මම හිතන්නේ සුභාෂිනී සහ අපේ ඉතුරු සමාජිකයන් දෙදෙනා ඉතා අගනා පැහැදිලි කිරීමක් කරා මට මේකට එකතු කරන්න තියෙන්නේ නිශාන් සහ අපේ මේක සාකච්ඡාව අහගෙන ඉන්න අසන්නන් වෙනුවෙන් ඔය දැන් අපි කැබිනට්ටුව 15කට සීමා කිරීම ඔය තියෙන ප්‍රමාණයෙන් අඩු කිරීම මේක නිවැරදි දෙයක් බව මම හිතන්නේ පාලනයටපත් වෙන හැමෝම දන්නවා මම හිතන්නේ ඒගොල්ලෝ මේක නොදැන මේ අවබෝධයක් නැතුව මේක මේ කිසිම තේරුමක් නැති නිසා මේක පුළුල් කරනවා කියලා. එතකොට මේක එහෙමනම් අපි බලන්න ඕනේ ඇයි මේක පුළුල් වෙන්නේ කියලා. ඒකට පුළුල් වීම සඳහා පොඩි දේශපාලන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ මම හිතන්නේ පත් වෙන හැමෝගෙම විශ්වාසයක් තියෙනවා. මේ මට අමාත්‍යාංශයක් ලැබුණොත් තමයි වැඩක් කරන්න පුළුවන්. ඒකම අපි දන්නවා අමාත්‍යාංශයක් එක්ක යම්කිසි මුදලක් රජයේ භාණ්ඩාගාරයෙන් බදු ගෙවන ජනතාවගෙන් එකතු වෙන මුදලෙන් යම්කිසි මුදලක් මේ අමාත්‍යාංශයකට වෙන් වෙනවා. ඉතින් එතකොට මේ අමාත්‍යාංශයට ලැබෙන මුදලේ යම්කිසි අමාත්‍යාංශයක් හම්බුනාම ඕකෙන් තමන්ගේ මැතිවරණ කොට්ටාස ඉන්න පිරිසට රස්සා දෙන්න පුළුවන්. ඕකෙන් කොන්ත්‍රාත් එක අපි දන්නවා ප්‍රසම්පාදන ක්‍රමවේද තියෙනවා නැත්නම් අපි කියන්නේ පර්චේසින් වැඩ තියෙනවා. එතකොට මේ ඒගොල්ලෝගේ ඡන්දෙට උදව් කරපු බිස්නස් කමියුනිටි එකක් ඉන්නවා. මේ හැමෝත් එක්කම මේක කරගෙන යන්න පුළුවන් නිසා තමයි හැමෝම අමාත්‍යාංශයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට රජය මෙහෙවන ප්‍රධාන තනත්ත විදිහට යාට අභියෝගයක් එනවා මේ 113 හරි බහුතරය මැනේජ් කරගන්න මේ වගේ කාරණාත් එක්ක. එතකොට එයා බලනවා මේක 15කට තිබ්බොත් එහෙම මට ඉන්නේ 15යි. ඒ නිසා මේක පොඩ්ඩක් වැඩි කරා නම් එහෙට මෙහෙට මේ අමාත්‍යාංශ ටික කැඩුවා නම් තව 15 ඊට වඩා වැඩි කරන්න පුළුවන්. අර සමහරවල්ලාට කැබිනට් එක 15 තියාගත්තොත් කැබිනට් නොවන අර සුභාෂිනී පැහැදිලිවක වගේ රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අධීක්ෂණ අමාත්‍යවරු කියලා මේක පුළුවන් විදිහට බෙදලා බජට් එකත් එන්න පුළුවන් විදිහට බෙදලා මේක බෙදන එක තමයි කරන්නේ. ඉතින් ඔය ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයාගන්නකම් මං හිතන්නේ මේක මේ විදිහටම අපි කිව්වට ජනතාවගේ පොඩි මතයක් ගැන ඉන්න මේක 15කට සීමා කර මොනවා හරි ක්‍රමයක් ඕකේ හොයාගෙන ඕක පොඩ්ඩක් වැඩි කරනවා. මොනවා හරි අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හරි අලුත් මොනවා හරි කතන්දරයක් දුතලා ඕක වැඩි කරගන්න එක තමයි ගොඩක් වෙලාවට මම දකින්නේ මේ කතන්දරේ සිදු වෙනවා. ඉතින් ඕකට තියෙන්නේ අපිට මේකට මොකද්ද කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ කරන්න පුළුවන් එක දෙයක් තමයි කවුරු හරි දේශපාලනේ ඉන්න කෙනෙක් මුලින්ම අපි කියන පොඩි හાર્ඩ් කෝල් එකක් ගන්න ඕනේ එක පැත්තකින්. ඒකයි කරන්න පුළුවන් එක දෙයක්. අරගෙන මේක ලෑස්ති වෙන්න ඕනේ නෑ අපි 15 තමයි කරන්න කියලා පොඩි හිට් එකක් ගන්න ඕනේ. කවුරු හරි මේකට අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා කෝච්චියට බෙල්ල තියන්න ඕනේ මේ ප්‍රශ්නෙට එක ක්‍රමයක්. එහෙම නැත්නම් අනිත් ක්‍රමය තමයි මට හිතන විදිහට දැන් අනිත් එක අමාත්‍යවරු පත් කරන්නේ ඒ කියන්නේ ඡන්ද ඉවර වෙලා ඔක්කොම ලෑස්ති වුණාට පස්සේ තමයි අර ડોક્ટર ගමගේ කිව්වාගේ මේ ආයතන ගැසට් එකට දාන්නේ අමාත්‍යවරු පත් කරන්නයි ඔක්කොම ඒ උත්සවයේ තමයි දැනගන්නේ. මට මතකයි මේ අර පසුගිය රජයේ අමාත්‍ය ධූර පත් කරද්දී අර හිටපු අමාත්‍යවරයෙක් වෙන හර්ෂ දිසිල්ල මහත්මයා ට්වීට් පණිවිඩයක් දාලා තිබ්බ මට මේ දැන් පණිවිඩයක් ආවා ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න කියලා මම මේ හරි එක්සයිටඩ් ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ එතෙන් මට තේරිච්ච දේ තමයි එතෙන්ට යනකම්ම දන්නේ
මොකද්ද මට හම්බ වෙන අමාත්‍ය ධූරය කියලා. ඉතින් ඒක ටිකක් භයානක තත්ත්වයක්. මොකද දැන් අපි නිශාන් දන්නවා සාමාන්‍ය අපේ පොඩි ආයතනයක රස්සාවකට ගන්නවා වුණත් අපි ඒන කෙනාගේ මුලින්ම අහන්නේ ඔයා අපේ ආයතන ගැන මොනවද හිතන්නේ මේ ශේෂ්ත්‍රය ගැන මොනවද දන්නේ කියලා. පොඩ්ඩක් හරි මේ රුපියල් 30-40000ක පඩියක් ගන්න කෙනකින් හරි අපි අහනවා ඔයා මේ ගැන ශේෂ්ත්‍රය ගැන මොනවද දන්නේ කියලා. ඉතින් එහෙමත් නැතුව එකපාරටම මේකට දානවා කියලා කියන්නේ ඒකෙන් එයාට perform කරගන්නත් බෑ. මොකද අවුරුදු 5ක කාල සීමාවක් තියෙන්නේ. ඉතින් අවුරුදු 5ක කාල සීමාවෙන් අදපත් වීම දුන්නාට පස්සේ එයාට මේක අවබෝධ කරගෙන මේ කරන ටීම් එකක් හදාගෙන මේ කරන ප්ලෑන් එකක් හදාගෙන ඉද්දි ඔන්න අවුරුදු එකමාරක් දෙකක් ගිහිල්ලා ඊට පස්සේ වැඩේ කරන්න පටන් ගනිද්දි ඊළඟ ඡන්දය එනවා ඊට පස්සේ. ඉතින් එතකොට මේක ගොඩක් ඇදෙනවා. ඊට අමතරව අර සුභාෂිනී පැහැදිලි කළා වගේ මේ අමාත්‍යාංශ බෙදා ගන්න ඔක්කොම ප්‍රශ්න ටික තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔය කාරණය ඉතා වැදගත්. ඕක මූලික වශයෙන්ම මේ අමාත්‍යාංශ බාර ගන්න කැමති අය මේකට සඳහා යම්කිසි අධ්‍යයනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට තේරෙන්න ඕනේ මොන පක්ෂයෙන් ආවත් අධ්‍යාපනය සම්බන්ධ මෙයා තමයි මේක ඉදිරියට එන්නේ. එයා මේ ගැන අධ්‍යයනය කරලා තියෙනවා. එයා ගැන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට රේස් එකට ආපු ගමන් මේ කියන්නේ දිවුරුම් දෙන දවසේ ඉඳලම කරන්න තියෙන වැඩ ටික පැහැදිලි. ඒකම ડોක්ටර් ගමගේ කිව්වා වගේ එයත් දන්නව මොනවද එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තොත් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. එයා දන්නවා මම ළමා මරණ අනුපාතිකයේ මේ ප්‍රමාණයට අඩු කරන්න ඕනේ. මම රෝහල් වල තියෙන ප්‍රමාණය මෙච්චර ප්‍රමාණයක් වෙන්න ඕනේ. රෝහලක සුව වෙන කාලේ මෙච්චර ප්‍රමාණයක් වෙන්න ඕන. වසංගත රෝග මේ ප්‍රමාණයෙන් පාලනය කරන්න ඕන. ඩෙන්ගු මරණ සංඛ්‍යාව මේ අඩුවට ගන්න ඕන. එතකොට එයා ඒක ඒ ඉලක්කය සම්පූර්ණ කරන වැඩපිළිවෙලක් අරගෙනයි අර ජනාධිපතිතුමා අතින් ජනාධිපති ලේකම් කාර්යාලය අමාත්‍ය දුරට බාර ගන්න ඉතින් මේ ලිපිය බාර ගන්න එන්නේ. දැන් එන්නේ එයා නිකම්ම අද්දක වනවන එන්නේ. ආශා නියම වැඩක් තමයි මට හොඳ අමාත්‍ය දුරයක් හම්බ වෙනවා. ලිපිය බාර ගත්තට පස්සේ බලනවා අම්මා දැන් මොකද්ද මම මේක කරන්න කියලා. සායක් කරන්න ඕන දේ දන්නෙත් නැහැ. ඉතින් මේක තමයි මම හිතන්නේ විය යුත්තේ. ඉතින් මේකට මම හිතන්නේ ජනතාවගේ පැත්තෙන් පොඩි තල්ලුවක් දෙන්න අවශ්‍යයි. අපිට ඕනේ 15යි කියලා. මගේ අවසාන කාරණය මම කැමතියි. මම හිතන්නේ මේ ඇත්තටම අමාත්‍යවරුන්ට දෙන මේක ඇත්තට ජනප්‍රිය යෝජනාවක් නෙවෙයි. නමුත් මම හිතන්නේ අමාත්‍යවරුන්ට දෙන වැටුප් ගැනත් හිතලා බලන්න ඕනේ. මොකද දැන් මම බැලුවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බජට් එක බිලියන 10ක්. දැන් එතකොට සාමාන්‍යයෙන් නිශාන් ප්‍රයිවට් කම්පැනි එකක බිලියන 2ක විතර බිස්නස් එකක ඉන්න CEO කෙනෙක්ට මම හිතන්නේ ලොකු පඩියක් ගෙවනවා. මොකද ඒක ලොකු මුදල් ප්‍රමාණයක්. ඒතර බිලියන 10ක් වගේ මුදල් ප්‍රමාණයක් කියලා කියන්නේ මහ විශාල මුදල් ප්‍රමාණයක්. මේක හසුරවන්න පුළුවන් දක්ෂයෙක් වෙන්න ඕනේ මේකටපත් වෙන්න. මොකද එහෙම දක්ෂයෙක් නොවුනොත් එහෙම මේ බිලියන 10ට මොකද කරන්න කියලා හිතා ගන්න බෑ. මම කියන්නේ මේක අමාත්‍යවරයාද කියන එක වෙනම කාරණයක්. නමුත් මේ නිලධාරීන් මේකට මොන හරි ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ. මොකද ඔය ආයතන පාලනය කරන්න දක්ෂ නිලධාරීන් ගන්න බැරි එක හේතුවක් තමයි ඔය පඩි තියෙන්නේ රුපියල් ලක්ෂයයි 2යි. මම එකකින් අදහස් කරන්නේ මේ හැම රාජ්‍ය සේවකයෙම ආයේ පඩිය වැඩි කරලා මේක මේ සම්පූර්ණ වැඩි කරන්න ඕන කියලා. නමුත් මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ ලොකු බජට් එකක් මැනේජ් කරන්න දෙනව නම් ඒකට ඕන ස්කිල් එක තියෙන කෙනෙක් ඔය පඩියට ගන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඒක මම හිතන්නේ හැමෝම අපි එකඟ වෙන දෙයක්. එහෙමනම් බලන්න වෙනවා ඒක කරන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. එක්ක ඔය බජට් එක අඩු කරන්න වෙනවා. අඩු කළා මේක වෙනත් ක්‍රමයකින් කරන්න වෙනත් ආයතනත් එක්ක මේක එකතු වෙලා කරන ක්‍රමයක් හදන්න වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ ගොඩක් වෙලාවට ඔය ලොකු බජට් එකක් දීලා ඒ ගැන දැනුමක් නැති කෙනෙක් දැක්කට පස්සේ ඒගොල්ලෝ එන්නේ ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒගොල්ලෝ ඇවිල්ලා ප්‍රතිපත්තිමේ පැත්ත නෙවෙයි දකින්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා එන්නේ පාලමක් හදන්න, පාරක් හදන්න, ස්පිරිතාලයක් හදන්න. ඒකෙන් ප්‍රතිපත්තියක් හැදෙන්නේ. ඉතින් අර බිලියන 10 පාරවල්, ස්පිරිතාල වලට මොනවා හරි දෙයක් කළා සල්ලි වියදම් කරන්න බලනවා මිසක් මේක ප්‍රතිපත්තිමේ පැත්තෙන් බලන්නේ නැහැ. මම හිතන්නේ ඒ පැත්ත ගැනත් හිතන්න අවශ්‍යයි. මම නැවතත් කියනවා මේක අදහස් කරන්නේ මේ අපි අමාත්‍යවරුන්ගේ පඩි වැඩි කරමු, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පඩි වැඩි කරමු. නමුත් මම හිතන්නේ බලන්න වෙනවා අපිට මේක මෙච්චර ලොකු විෂයපතයක් මැනේජ් කරගන්න පුළුවන් හොඳ මිනිස්සුන්ව ගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැනත් මම හිතන්නේ හිතන්න ඕනේ මේ කැබිනට් මණ්ඩලය 15ට අඩු කරනවත් එක්කම කියන එකයි මගේ අදහස. ඔව් මම හිතන්නේ දනනාත් අපිට මේ අර්බුදකාරී තත්ත්වය ගැන මම හිතන්නේ අලුත් අංග කීපයක්ම පෙන්වලා දුන්නා. ඒවා ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම මේ අමාත්‍ය ධූරය ලබා ගන්න කෙනාට ඒක ගැන ඇත්තටම අවශ්‍යතාවයක් දැනුමක් තියනවාද කියන එක. ඇත්තටම mantri.lk කියන අඩවියෙන් අපි මේක මෙහෙවන්නේ ඒකට ඕගලන් එළඹුණොත් එතනදී හොයාගන්න පුළුවන් ඕනේ മന്ത്രി කෙනෙක් මේ එකෙක් විෂය ගැන කතා කරලා තියෙන ප්‍රමාණය නැත්තම් පාර්ලිමේන්තුවේ කතා කරලා නෙමෙයි පාර්ලිමේන්තුවේදී ඇති දායකත්වය ගැන හොයන්න පුළුවන්.
ඉතින් වැඩියෙන්ම දායකත්ව උනේ කවුද? අඩුවෙන්ම දායකත්ව උනේ කවුද? ඒක විෂයන් හරහා ඒ කියන්නේ විෂයන් සම්බන්ධව දායකත්වයක් බලා ගන්න පුළුවන් මන්ත්‍රී.lk ගේ වෙබ් අඩවියෙන්. ඉතින් දැන් මේ 225ම එපා කිව්වට අපි දන්නවා දැන් 225න් 208ක්ම nominations ලැබලා මේ ඡන්දය ඉල්ලනවා බව. ඉතින් 225න් බහුතරයක්ම තමයි අලුත් පාර්ලිමේන්තුවෙත් ඉන්නේ. ඉතින් ඒක බලා ගැනීම මම හිතන්නේ වැදගත්. මොකද මේ කැබිනට් එක පත් කරන අයින්ටත් බලා ගන්න පුළුවන් සුදුස්සන්ව කොහොමද හොයාගන්නේ කියලා. මොකද තමා සුදුස්සෙක් නම් තමා පාර්ලිමේන්තුවේ හිටපු කාලයේදී එහෙනම් තමා මේ විෂයට වැඩි දායකත්වයක් වැඩි කැපවීමක් දක්වලා තියෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙන එක මම හිතන්නේ සාධාරණයි. ඉතින් දැනනත් අපිට ඒක මතක් කිරීම මම හිතන්නේ ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි. මම මේ ප්‍රශ්න ගන්න පෙර සුභාෂිනී කැමතිද දැන් මේ කියපු කතා තුනට ඕනේ යම් දෙයකට ප්‍රතිචාරයක් දක්වන්න සුභාෂිනී කැමති නම් ඒක අපි ඉස්සෙල්ලා සුභාෂිනීගේ ප්‍රතිචාරයක් ලබාගෙන නැත්තම් සුභාෂිනී නෙමෙයි නම් මම හිතන්නේ මංජුලට හරි සුජාතට හරි දැන් අනිත් අයන් කියපු කතාවලට ප්‍රතිචාරයක් දක්වන්න කැමති නම් ඒකට මම විනාඩි කිහිපයක් වෙන් කරන්නම්. ඊට පස්සේ ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න කිහිපයක් ගමු. ඔව් නිෂාන් මම හිතන්නේ මට එක වැදගත් කාරණයක් කියන්න කැමතියි. අපි රටක් හැටියට අපි හොඳ හරි දේ මොකක්ද කියලා දැනගෙන අපි ගොඩාක් වෙලාවට අපේ දේශපාලකයන්ට ඔවුන්ගේ වැරදි ක්‍රියාවන් වැරදි බව දැන වැරදි ක්‍රියාවන් කරද්දී මේවට අනුබල දිය යුතුද? ඒක විශාල ගැටලුවක්. අපි අපේ රට දියුණු කරගන්නට අපට උවමනාවක් තියෙනවා නම් අපේ රට සංවර්ධනය කරගන්නට අපට උවමනාවක් තියෙනවා නම් අපේ ඡන්දෙන් ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපේ බදු මුදලින් නඩත්තු වෙන මේ දේශපාලකයන් රටට අහිත කර තීන්දුව තීරණ ගනිද්දී මේක තමා දේශපාලනේ මේ විදිහට මේක මෙහෙම නැතුව කරන්න බෑ ඒක නිසා අපි කමක් නැහැ ඒගොල්ලන්ට 30ක් හදාගත්තත් 40ක් හදාගත්තත් මෙහෙම නැතුව රට කරන්න බෑ එතකොට එහෙම රට කරලා රටට මොකද වෙලා තියෙන්නේ කියන එක අපි අද දන්නවා ඒක නිසා තමයි ජනතාව අතර අද සාකච්ඡාවක් තියෙන්නේ අපේ රටේ රාජ්‍ය අංශයෙන් විය යුතු සේවය අපේ දේශපාලකයන්ගෙන් අපේ മന്ത്രීන්ගෙන් අපේ ඇමතිවරුන්ගෙන් අපේ අමාත්‍යාංශවලින් අපේ රාජ්‍ය නිලධාරීන්ගෙන් අපේ රටට විය යුතු සේවය නියමාකාරයෙන් වෙලා නැහැ කියන එකත් ඒ ඔවුන් ගන්නා තීන්දුව තීරණ අපේ රටට අහිතකර ලෙස බලපාන බවත් අපි අද කතා කරන්නේ. ඒක නිසා මම හිතන්නේ රටක් හැටියට ජනතාවක් හැටියට අපි අමතක කරන්න ඕනේ මේ මහජන නියෝජිතයෝ මහජන මුදලින් මේගොල්ලන් වැඩ කරන්නේ ඒගොල්ලන් ඒ කරන කාර්ය මහජනතාවට ප්‍රයෝජනවත් වෙන විදිහට යහපතක් සැලසෙන විදිහට කරන්න ඕනේ කියන එක. ඒක නිසා මම හිතන්නේ අපි පළවෙනියට මම හිතන්නේ ප්‍රශ්න අතරින් ගොඩාක් ආව එකක් තමයි ප්‍රශ්නේ දාන්නවා. මොකද්ද විසඳුම? එතකොට මම ඉතාමත්ම කෙටියෙන් කියන්න කැමතියි පළවෙනිම දේ ජනතාව හැටියට අපි හැම වෙලේම මේක දේශපාලනය කියලා මේ නිදහසට කාරණා දේශපාලකයන්ට කොතරම් කාලයකට දෙනවද? ගොඩක් වෙලාවට මම රාජ්‍ය නිලධාරීන් සමග කතා කරද්දිත් මගේ පවුලේ අය එක්ක කතා කරද්දී තියෙන දෙයක් තමයි ඕවම තමයි. ඕවා වෙනස් කරන්න බෑ. මේ විදිහට තමයි රට යන්නේ. ඉතින් අපි මෙහෙම මේව වෙනස් කරන්න බෑ මෙහෙම තමයි දේශපාලනය ඔහොම තමයි ඔය බොරු කතා ඔය වැඩ කවදාවත් කෙරෙන්නේ නැහැ. අපි මෙහෙම හිතුවොත් ඉස්සරහකට අපිට යන්න පුළුවන්ද කියන එක පළවෙනිම දේ. පළවෙනිම දේ මම කියන්නේ ජනතාව හැටියට අපේ පැත්තෙන් නෑ එහෙම වෙන්න බෑයි කියන එක අපි මේක වෙනස් කරන්න ඕනේ කියන එකත් ඉතාමත්ම වැදගත්. ඒක නිසාම තමයි මේ වෙනස වෙනුවෙන් වර්තමානයේ ජනතාවට පැත්තෙන් ලොකු ජනතාවගෙන් ඉල්ලුමක් තියෙන්නේ. අපි ඡන්දෙ දෙද්දි මීට වැඩිය බුද්ධිමත්ව ඡන්දෙ දෙන්නට ඕනේ. අපි සුදුසු පුද්ගලයන් മന്ത്രി පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ඊට පස්සේ අපිට ඉල්ලුමක් තියෙන්න ඕනේ අපේ අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් පත් වෙන රටට යහපතක් වෙන රටට වැඩක් කරන්න පුළුවන් අමාත්‍ය මණ්ඩලයක් තීරණය කරන්න. එහෙම නැතුව රට අගාධයට ගෙනියන රටට යහපතක් කරන අමාත්‍ය මණ්ඩලයක් තීරණය කරන්න එපා කියන එක. දෙවැනි විසඳුම තමයි අපේ පර්යේෂණ වලින් අපි කියන ඇත්තටම අමාත්‍ය මණ්ඩලය වැඩි කරන්න පුළුවන් වුණත්
ඒ කරන ක්‍රමයක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි සුජාතා කිව්වේ. සමහර වෙලාවලට හරි අපි 15 නෙවෙයි අපි 16ක් කරන්න ඕන 17ක් කරන්න ඕනේ. නමුත් මෙහෙම කරද්දී අපි උසස් අධ්‍යාපනයයි ජල සැපයුමයි නගර සැලසුමයි එකතු කරලාද මේක කරන්නේ. එහෙම නැත්නම් අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ සීනි වලට පොල් වලට සුළු අපනයන භෝග වලට කඩලාද මේක කරන්නේ. ඊට වැඩිය තාර්කික පදනමක් අත්ත සාධාරණීකරණය කරන්නට පුළුවන් අමාත්‍යාංශ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. නැත්නම් මංජුල කිව්වා වගේ කැමති අමෙතුතුමාට කැමති විදිහට දෙපාර්තමේන්තු තමන්ගේ අමාත්‍යාංශයට අනියුක්ත කරගන්නට පුළුවන්ද? ඒ අමාත්‍යාංශයට කිසිසේත්ම සම්බන්ධයක් නැති දෙපාර්තමේන්තු අනියුක්ත කර ගැනීමෙන් රටට වෙන ඇත්තටම ඒ වගේ අවස්ථාවලදී අපි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඇත්තටම සිම්පතටික් වෙන්න ඕනේ. මොකද රාජ්‍ය නිලධාරීන්ටත් ගැටලුවක් තියෙනවා තමන්ගේ සේවය කිරීම. ඒක තමයි මංජුල කිව්වේ. එතකොට පළවෙනිම කාරණය තමයි දෙවනි විසඳුම තමයි ඇත්තටම අමාත්‍යාංශයක් නිර්මාණය කරද්දී යම්කිසි සාධාරණීකරණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිතුමා සහ ජනාධිපතිතුමාට බැඳීමක් තියෙනවා කියලා අපි හිතන්නේ නැද්ද? පාර්ලිමේන්තුවේ ඉන්න අනිකුත් මන්ත්‍රීන් අනිකුත් පක්ෂ මේ වගේ ඉල්ලීමක් මේගොල්ලන් මහජන නියෝජිතයන් නම් කරුණා කරලා කියන්නේ ඇයි මේ අමාත්‍යාංශයේ මොකද්ද මේකේ තාර්කික පදනම? ඒ අලුත් අමාත්‍යාංශයක් හදනවා නම් අමාත්‍යාංශයක් වෙනස් කරනවා නම් ඒ ගැසට් නිවේදනය සමග යම්කිසි සාධාරණීකරණයක් කිරීමක් විය යුතුයි. එහෙම නැතුව Tamanට කැමති දෙපාර්තමේන්තු කැමති විෂයන් එකතු කරලා අමාත්‍යාංශ හදනවා නම් මම හිතන්නේ අපේ රාජ්‍යයේ රට මේ වැඩ කරන රටක් කියන එක සිහිනයක් විතරක් වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. බොහොම ස්තුතියි සුභාෂිනී. ඔව්. මංජුල සුභාෂිනී මේ ඉවර කරපු තැන තමයි කොහොමද අපි රාජ්‍යයෙන් නැත්තම් මේ තීරණ ගන්න නිලධාරීන්ගෙන් රජයේ නායකයන්ගෙන් ඉල්ලීමක් කරන්නේ මේක අලුත් විදිහකට නැත්තම් මීට වඩා සාධාරණ සුබ විදිහකට ඉදිරියට යන්න කියලා. දැන් මම හිතන්නේ මේ පාර ජනාධිපතිවරණයේත් ඊට පස්සේ සැකසුන ආණ්ඩුවෙත් යම් විදිහකට මේක ගැන මේ අවබෝධයක් තිබුණා. පොරොන්දුව මම හිතන්නේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ කැබිනට් මණ්ඩලය යම් විදිහට මේ ඉස්සර වගේ විශාල කැබිනට් මණ්ඩලයක් දාන්න නැතුව ඊට වඩා සාධාරණ ඒ කියන්නේ රැෂනල් කැබිනට් එකක් හදන්න මම හිතන්නේ යම් කැපවීමක් තියෙනවා. දැන් මංජුල මේ ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී හැටියට මංජුල දන්නවා ඒ කියන්නේ මේ ප්‍රයිවට් සෙක්ටර් එකට තියෙන විශාල ප්‍රශ්නයක් මේක ප්‍රයිවට් සෙක්ටර් එකේ බදු වලින් වලට මිලට වෙන හානියක් විතරක් නෙමෙයි ප්‍රයිවට් සෙක්ටර් එකේ සාර්ථකභාවයට මංජුල කියපු එක්සැම්පල්ස් වලින් අපිට තේරුනේ ලොකු හානියක්. ඉතින් කොහොමද ඒ කියන්නේ මේ වාණිජ්‍ය මණ්ඩලයට ක්‍රමයක් තියනවද රජයට මේක ගැන රජය මේ පොරොන්දුව ඉෂ්ට කිරීම පිළිබඳ රජයට එක්ක උදව් කරන්න නැත්නම් රජයත් එක්ක සාකච්ඡාවකට එළඹෙන්න එහෙම ක්‍රියාමාර්ගයක් තියෙනවද කියලා අපි අහන්න කැමතියි. ඒක කොහොමද ඉදිරියට යන්නේ? ඕනිෂාන් අපි ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ හරහා අපේ කමිටුවක් තුලින් අපි මෙහෙම මේ දවස්වල මේ ලොකු වැඩක් කරගෙන යනවා. මේ විදිහට තර්කානුකූල පදනමක් යටතේ මේ කොහොමද අපි මේ අමාත්‍යාංශ වෙන් කරන්නේ කියලා. ඇත්තට මෙතන යම්කිසි සංඛ්‍යාවකට සීමා වෙන්නේ නැතුව අපි බලන්නේ කොහොමද ඉතාමත්ම උචිත ආකාරයට මේ විෂයන් වෙන් කරන්නේ කොහොමද කියලා. අපි දැනටමත් මේ කාර්යභාරයේ යෙදී සිටිනවා. දැනට ඇත්තටම අපි ඒ කරපු වැඩ කටයුතු තාම අවසන් නැහැ. නමුත් ගුවක් දුරට 75-80ක් අවසන් කරලා තියෙනවා. දැන් අපි දකින හැටියට අමාත්‍යාංශ 24කින් වගේ සංඛ්‍යාවකින් මේ සෑම කර්තව්‍යයක්ම ඉතාමත්ම තර්කානුකූල විද්‍යාත්මක පදනමක් යටතේ අර සුභාෂිනී කිව්වා වගේ වෙන් කරන්න පුළුවන්. දැන් මෙතන ඇත්තටම යම් මූලධර්ම කීපයක් අපි සැලකිල්ලට ගන්න වෙනවා. එකක් තමයි දැන් අමාත්‍යවරයෙකුට අමාත්‍යාංශ දෙකක් තියෙන්න පුළුවන්. දැන් ඒ සිද්ධ පිළිගරගෙන තියෙන අතරම මේ වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ඒක හොඳයි. දැන් එකම අමාත්‍යවරයා අද කම්කරු ඇමති විදියටත් ඉන්නවා විදේශ කටයුතු ඇමති විදියටත් ඉන්නවා. ඒක කමක් නැතන අපි දකින්න හැටියට. නමුත් දැන් මේක එහෙමනේ ඉස්සර කරපු දේ තමයි මේක විදේශ කටයුතු සහ කම්කරු අමාත්‍යාංශය කියලා
අමාත්‍යාංශ පිහිටවීම. එහෙම පිහිටුවාම එතන ගොඩාක් ගැටලු ඇති වෙනවා ඒ කටයුතු කරන නිලධාරීන්ට. නමුත් එක අමාත්‍යවරයෙකුට ඒක ඉස්සරත් තිබිලා තියෙනවා. සමහරක් වෙලාවට අමාත්‍යාංශ දෙකක් කවරෙන්න පුළුවන්. නමුත් ඒ අමාත්‍යාංශ වලට වෙන වෙනම ලේකම්වරු නිලධාරීන් සිටිය යුතුයි. ඒක ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි බලන්නේ මේක යෝජනාවක් විදියට අපි ඉදිරිපත් කරන්න රජයට මේ මැතිවරණ පස්සේ ඉතින් ඊට පස්සේ අපි අපේ බලාපොරොත්තු තමයි මේ සියලුම දේශපාලන පක්ෂ එකතු කරගෙන රජයට යම්කිසි එකඟතාවයකට එන්න පුළුවන් නම් වඩාත් සුදුසු අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් සහ ඒ අමාත්‍ය මණ්ඩල වල විෂයපතයන් සහ ආයතන පිළිබඳව මේක ඇත්තටම ඊළඟ පියවර විදියට මම දකින්නේ නිසා අපිට මේක නීතිගත කරන්න පුළුවන් නම් අනීතිගත කරන්න පුළුවන් නම් හරි මෙන්න මේවයි අමාත්‍යාංශ මේවයි ඒකේ විෂයන් මේවා තමයි ආයතන කියලා ඒක කාල ජයග්‍රහණයක් වෙනවා මේ මොකද එතනින් එහාට ඒකින් කියාවෙන්නේ නැහැ අපිට කවදාකවත් අලුතෙන් අමාත්‍යාංශයක් ඇති කරන්න බෑ කියලා මොකද ඕන පනතක් සංශෝධනය කරන්න පුළුවන් එහෙම අවශ්‍යතාවය තියෙන වෙලාවෙදී නමුත් යම් කිසි යන්නේ එහෙම තැනකට අපිට ආවොත් ඒකට ඇමති මාරු කරන්න පුළුවන් නමුත් අමාත්‍යාංශ සහ ඒවට වැටෙන විෂයන් මේ විදිහටම ටිකටම පවත්වාගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකෙන් ලොකු සහනයක් වෙයි රාජ්‍ය නිලධාරීන්ටත් ඒ වගේම ඒ ආයතන සම කටයුතු කරන පුද්ගලික අංශයට ඒ වගේම සෙසු ජනතාවට මේක ලොකු සහනයක් වෙයි මම හිතන්නේ තමයි අපි කළ යුතු ඉල්ලීම ඒක ඉතාමත් වැදගත් අදහසක් මජුල අපි මේ ප්‍රශ්නය දාමුද සුජාතාට මේ නීතිගත කිරීම මොකද දැන් සුජාතා ගමගේ අපිට කිව්වේ දරණාතුත් කිව්වේ මේ පොලිටික්ස් වල තියෙන ඒ කියන්නේ ප්‍රශ්නය පොලිටික්ස් වල අවශ්‍යතාවය හින්දා මේක එක එක විදිහට සකස් කරනවා සකසනවා එතකොට ඒ කියමු ජනාධිපතිටත් නැත්තම් මේ අගමැතිටත් තියෙන ප්‍රශ්නය තමයි ඒගොල්ලන්ගේ choice එක තියෙනකොට මෙහෙම ඉල්ලීමට බෑ කියන්නත් බෑ. හැබැයි මේක නීතිගත කිරීමෙන් අපි ඇත්තටම ජනාධිපතිටයි අගමැතිගේව ශක්තිමත් කරනවා නේද? තීරණය හරි ලෙස ගන්න. මොකද මේ එහෙම ශක්තිමත් කිරීමක් නැති තැන තමයි ජනාධිපති අගමැති එක එක දේශපාලනයන්ගේ අවශ්‍යතාවයට ඉල්ලීම් වලට ඇත්තටම නැඹුරු වෙන්න තියෙන vulnerability එක වැඩි. මොකද බෑ කිව්වොත් තරහ වෙනවා. හරි නැත්නම් අනිත් පාර්ටියකට යනවා. ඉතින් ඕකින්දනේ මිනිස්ට්‍රීස් දෙන්නේ. හරි ජනාධිපති අගමැතිලා අපි හිතන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට මේ මිනිස්ට්‍රීස් කීපයක් තිබීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට මේ පාර්ලිමේන්තුවේ සපෝට් එක ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අර මිනිස්ටර්ස්ලා 108ක් ඉන්නකොට පාර්ලිමේන්තුවේ ඉන්නේ 225යි නම් ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩි කොටසක් විධායකයෝ. හරි එතකොට පාර්ලිමේන්තුවක් නැහැ එතනදී. විධායකයට 108ක් දැම්මන් පස්සේ බහුතරය පාර්ලිමේන්තුවේ විධායකයෙමයි ඉන්නේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. හරි එතකොට අර පාර්ලිමේන්තුවයි විධායකයයි කියන දේ අතර තියෙන සමතුලනය ඒකෙන් අප්සෙට් වෙන්න පුළුවන්. ඉතින් මංජුලගේ අදහස අපි ටිකක් සාකච්ඡා කරමු. මේක අපි නීතිගත කරොත් අපි අගමැති ජනාධිපතිව ශක්තිමත් කරන ආකාරයක් නෙවෙයි මේක. ඒකෙන් පොලිටික්ස් වලින් පොලිටික්ස් අර පටු පොලිටිකල් අවශ්‍යතාව මම හිතන්නේ දන්නාටත් මේක ගැන කතා කරලා වලට තියෙන ඉඩකඩ අඩු කිරීමක් කියන අදහස තමයි මම හිතන්නේ මංජුල ගේන්නේ. ඉතින් අපි බලමු මොකක්ද ඒක ගැන තියෙන අදහස් කියලා. මම අදහසක් ඉදිරිපත් කරන්නද නිෂාන්? Yes. Yeah, go ahead. මේකයි මම හිතන්නේ එකක් මම දන්නවා නීතිගත කරලා තියෙන්නේ ඇමරිකාවේ යම්කිසි කැබිනට් දූර තියෙනවා ඒක වෙනස් කරන්න බෑ. ඒක හුඟක් කල් මම හිතන්නේ පරිසරය පිළිබඳ දූරයක් දැන් මම හිතන්නේ ඒක ගණන නිශ්චිතයි. ඒක වෙනස් කරන්න කොංග්‍රසයෙන් කරන්න ඕන දෙයක්. ඉතින් මට නම් ඒක මං හිතන්නේ කොහෙවත් ඒක කෙරලා තියෙන දෙයක් කියලා. මම හිතනවා ඊට වඩා අපිට මෙතන තියෙන ප්‍රශ්නේ කාර්ය සාධනෙ වැඩක් කරන්නේ නැති එකයි. ඉතින් මං හිතන්නේ මම දකින හොඳ දෙයක් තමයි හුඟක් පනත්වල තියෙනවා සමහර පනත්වල තියෙනවා වසරකට වරක් මෙම කාර්යභාර ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට මේ
අධ්‍යාපනයේ තත්ත්වය පිළිබඳ මෙන්න මේ වාර්තාව ඉදිරිපත් කළ යුතුයි කියලා. මට හිතෙනවා ඊට වඩා වැදගත් අපි නීතිගත කරනවා නම් මෙන්න මේ විෂයන් පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්ෂිකව තමන් key performance indicators KPIs වලින් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ වගකීම කියන්නේ. මම කියන්නේ අපි මේක වැඩක් කරන්න ඕනේ නම් මේක ඒගොල්ලන්ට කරන්න වෙනවා. මේක මීට වඩා කාර්යක්ෂමව කරන්න වෙනවා. ඒක දැන් මම නම් කැමති මේ ප්‍රතිඵලයට මේක සම්බන්ධ කරන එක. ඉන්පුට්ස් වලට අපි කොයිතරම් දැඟලුවත් අන්තිමට ප්‍රතිඵලයක් ගන්න උනන්දුවක් නැත්තම් රටේ තියෙන දේවල් ඔක්ෂන් කරලා තියෙන සම්පත් ඡන්දයට විකුණලා වීම කාටවත් පාඩුවක් වෙන්නේ නැත්තම් මේක අපි මොන විදිහට අමාත්‍යාංශ වෙන් කරත් මං හිතන්නේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. මම නම් කැමති මේ මොනවා හරි නීතියක් ගේනවා නම් ඒක ප්‍රතිඵල වලට සම්බන්ධ කරන්න. එතන ප්‍රතිඵලය මම හිතන්නේ නීතියක් මං කැමති මෙන්න මේ ක්ෂේත්‍ර සඳහා අපි ක්ෂේත්‍ර 15ක් හඳුනාගෙන පාර්ලිමේන්තුවට වාර්ෂිකව මෙන්න තෝරාගත් නිර්ණායක තුනකින් වාර්තා කිරීම ඊට අඩු ගාණක් වාර්තා කිරීම රජයේ වගකීම් වේ. මට හිතෙනවා අන්නේ වගේ ටිකක් ලූස් විදිහේ නැත්තම් මේක රජයේ එකක් තියෙන මේ වගේ දෙයක් අනුමත කරගන්න පුළුවන් වේද කියලා මට හිතන්න බෑ. මම දන්නේ මම ටිකක් බලන්න ඕනේ ඉන්දුනීසියා, මැලේසියාව, බංග්ලාදේශයේ මේ කිසිම රටක ප්‍රායෝගිකව මේ වගේ දෙයක් වෙලා තියෙනවද කියලා. මේ විදිහට මේ විෂයපතය යම්කිසි ස්ථාවර බවක් සම්කිසි දෘඪ බවක් තියෙනවද කියලා. ඇත්තටම මේ ක්‍රියාවෙන්ම තියෙනවා යම් විෂයන් ගත්තාම 10ක් විතර ගත්තාම මේවා වෙනස් වෙන්නේ. අපි අධ්‍යාපනයේ කැඩීම තමයි ලොකුම තියෙන ප්‍රශ්නේ ලංකාවේ. කලාපේ කිසිම රටක අධ්‍යාපනයේ විදිහ තුනකට කඩලා නැහැ. ඇත්තටම ජනාධිපතිවරයා මේ පාර කියලා තියෙනවා මේ තුන එකතු කරමුද කියලා අවස්ථාවක් තියෙනවා. නමුත් මට හිතෙනවා හුඟක් කෘෂි කර්මයේ තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි දැන් අවධානය යොමු කරන්න ඕන. මට හිතෙනවා එතනත් අපි අවධානය යොමු කරොත් කාර්ය සාධන ඉලක්ක 3ක් අපි තෝරගත්ත තියෙන සිවිල් සමාජයට කරන්න පුළුවන් ඒක. අපි ඒක කෘෂිකර්මයේ පිළිබඳ කණ්ඩායමක් හැමතිස්සෙම මේක ගැන කතා කරොත් ඒකේ ප්‍රතිඵල පෙන්වන්න මේ විදිහට කඩලා කරන්න බෑ. ඉතින් මම නම් කැමති ප්‍රතිඵල පිළිබඳව මේ නීති සම්පාදනය කරන මේ ඉන්පුට්ස් වලට නීති සම්පාදනය කරනවට වඩා. Thank you very much. ඒ කියන්නේ මේ අර කොහොම හැදුවත් අන්තිමට වැඩ කරනවද නැද්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මම ඉස්සලා අහපු ප්‍රශ්නේ මේ ස්ලයිඩ් එකේ තිබුණ ප්‍රශ්නයක්. මේ දැන් සුජාතා ගමගේ කියපු එකට දනනාත් එක ප්‍රශ්නයක් තියෙනවා. මේ අවුට්කම් එක ගන්න නම් මේ පාර්ලිමේන්තු එකේ ඕවර්සයිට් කමිටිස් ද වැදගත් වෙන්නේ. කැබිනට් එකද වැදගත් වෙන්නේ. ඒක ගැන හිතන ක්‍රමයක් තියෙනවද නැත්නම් දැනනත් ඒ ප්‍රශ්නයට හෝ නැත්නම් දැන් මේ අර මේක නීතිගත කර යුතු කියන ප්‍රශ්නයට හෝ යම් අදහසක් දක්වීමක් කරන්න කැමතියි. නිෂාන් මම හිතන්නේ මම එකඟ වෙනවා නීතිගත කිරීමක් කරන්න අවශ්‍යයි කියලා. මොකද ඒකෙන් අපි නීතිමය පැත්තෙන් ලොකු බලපෑමක් එල්ල කරනවා. හැබැයි මම ඒ කියනවත් එක්ක මම ආයේ පළවෙනි තැනට යනවා. මම අර මුලින්ම කිව්වේ කවුරු හරි මේකට මුලින්ම මේ අඩිය තියන්න ඕනේ. දැන් ගිය පාරත් අපි දන්නවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක යම් තාක් දුරකට මේ ඇමති මණ්ඩලය සම්බන්ධව සීමා වුණා. හැබැයි පොඩි හිඩසක් තියාගත්තා ජාතික ආණ්ඩුවක් ආවොත් එහෙම මේක වැඩි කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තට මේකත් වැහුවා නම් එහෙම ওই ප්‍රශ්නේ මුල් නීතිමය පැත්තෙන් අඩු වෙනවා. හැබැයි ඒ නිසා මම හිතනවා කවුරු හරි මේකට අඩිය තියන්න ඕනේ. ඒකෙන්ද මම එකඟයි නීතිමය මේ පැත්තක් එක්ක ඒක මම එකඟයි ડોක්ටර් ගමගේ කිව්වාගේ මේකේ කාර්ය සාධනයේ පැත්ත බලන්න ඕනේ. මම අදහසක් විදිහට කියන්න කැමති ඇත්තටම මේ ආයතන ටික ගැසට් කරලා මොන අමාත්‍යාංශයට මොන ආයතන ටිකද කියන එක වෙනස් වෙන්නේ නැතුව මේක තමයි හොඳම අවස්ථාව. තව මාසයක් තියෙනවා. ඇත්තටම ওই ටික එළියට දාන්න ඕනේ මෙන්න අමාත්‍යාංශ ටික මෙන්න ආයතන ටික කියලා. මොකද නැත්තම් වෙන්නේ ඕක ඡන්දේ පත් වුණාට පස්සේ ආරයට මනාප ප්‍රතිශතය මෙච්චරයි යාටත් දැන් එකක් දෙන්න ඕනේ. අරයා මනාප වැඩිපුරම ගත්තා. අරයා ආසන 3ක් හිටපු දිස්ත්‍රික්කයේ වැඩිම ප්‍රතිශතය ගත්තා. ඔහොම එක එක අපි කියන්නේ ක්‍රම හදාගෙන ඉස්සරහට එනවා. අරයටත් අමති දූරයක් දෙනවනේ මෙයාටත් අමති දූරයක් දෙනවා. ඉතින් එහෙම කරන්නේ නැතුව ඇත්තටම මුලින්ම මේ අපි මේ සාකච්ඡාව අද කරන එකත් වැදගත්. මොකද ඔය තීරණය කරගන්න අමාත්‍යාංශ 15 හරි 16 හරි සහ ඒවායේ ආයතන ටික මුලින්ම එළියට දැම්මම ප්‍රශ්නේ විසඳෙනවා. මොකද තාම කවුරුත් පත් වෙලා නැති නිසා. ඔක පත් වුණාට පස්සේ ඔක කරන්න ගත්තොත් එහෙම මම
මම කියන්නේ ප්‍රායෝගික දත්ත මම එකඟ වෙනවා එහෙම අපි ඉඩ දෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ප්‍රායෝගික වෙන දේ තමයි සර් මට අරකට දෙන්න සර් මේකක් දෙන්න කියලා අපිට ඒක අත්දැකීම් තියෙනවා. මොකද පසුගිය අපි දන්නා මේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක ආවා ලොතරැයි මණ්ඩල. ඉතින් ඒ වගේ තත්ත්ව එනකම නවතිනවා. ඔක මුලින්ම හරියට සිස්ටම් එක ෆික්ස් කරන්න. මොකද එතකොට අපිට මැන්ඩේට් එකකට තමයි කවුරු හරි දියුරුම් දෙන්නේ. දැන් වෙන්නේ දියුරුම් දුන්නාට පස්සේ තමයි ආයතන ටික ගැසට් කරන්නේ. ඉතින් ඒක නිසා මම එකගයි නීතිමය පැත්තට අනිවාර්යයෙන්ම හැබැයි ඒ වගේම මම හිතනවා අර නීතිමය පැත්තත් එක්ක ඒක අපිට කාර්ය ડોක්ටර් ගමගේ කියන කාර්ය සාධනයට යන්න පුළුවන් මුලින්ම ඕක ෆික්ස් කරොත් විතරයි. මොකද ෆික්ස් කරන්නේ නැතුව ගියාට පස්සේ ආයතන ටිකත් වෙනස් කරන්න හදනවා. ඒවැයි තියෙන KPIs උත් වෙනස් කරන්න හදනවා. ඉතින් ඒක තමයි හෝම්වර්ක් එක මම හිතන්නේ මේ රජය නැත්තම් ජනාධිපතිතුමාගේ විශේෂයෙන්ම මේ එතුමාට ව්‍යවස්ථාවෙන් බලතල තිබෙනවා නම් මම ඒ ගැන විශේෂඥයෙක් නෙමෙයි. නමුත් ඒ ටික හදන එක තමයි මම හිතන්නේ මේ අවස්ථාවේදී විය යුත්තේ. මොනවද ආයතන ටික මොනවද ඒවට තියෙන අමාත්‍යාංශ ටික ඒවට තියෙන ආයතන ටික මොනවද ඒවයි KPIs ටික මොනවද ඒ ටික මුලින්ම දුන්නා නම් මම අර කිව්වා වගේ රතු පොලසෙන් ෆයිල් එක ගනිද්දි මෙන්න ඔයාලට තවත් ෆයිල් එකක් තියෙනවා මේකේ තියෙනවා ඔයාලට තියෙන ආයතන ටික මෙන්න ඔයා perform කරන්න ඕනේ ඉන්ඩිකේටර්ස්. ඒතකොට ඒ අමතතුමාට හරි ලේසි. එයාත් දන්නවා මේ ටික තමයි බලන්නේ ජනාධිපතිතුමාට අර අපි කියනවා රිවිව් මීටින් තියෙනවා පාර්ලිමේන්ටරි ඕවර්සයිට් කමිටිස් තියෙනවා ඒ වෙදිත් හරි ලේසි. මේ තිරයකට ගන්න තියෙන්නේ මෙන්න ඔබතුමාට දීලා තියෙන කාර්ය සාධන ඒකක 25ක් තියෙනවා. දැන් පෙන්වන්න ඔබතුමා බාරගන්න තිබ්බේ මෙතන. දැන් කොතනද තියෙන්නේ? ඕක හරි ලේසි. ජනත ඔය මාධ්‍ය වේදීන් විදියට ඒගොල්ලන්ටත් ලේසි, සිවිල් සමාජ විදියට අපිටත් ලේසි. නැත්තම් දැන් වෙන්නේ මේ ලොකු රචනාවක් කියනවා අර ආණ්ඩුව කාලේ මෙහෙමයි මේ ආණ්ඩුව කාලේ දැන් ඒව මුකුත් ඕනේ ඉලක්කමකට අපි කියන්නේ සංඛ්‍යාත්මකව මෙෂර් කරන්න පුළුවන් දේවල් වලට මේක ගත්තනම් මේක ලේසි. ඉතින් ඒක තමයි මගේ අදහස. මම එකයි නීතිමය පැත්තක් දාන්න ඕනේ. මම හිතන්නේ මේ දෙකම සමබරව තල්ලු කරන එක තරමට තමයි මම හිතන්නේ මේක සාර්ථක වෙන්නේ කියන එකයි මගේ අදහස. ඔව් ඒක වැදගත් අදහසක්. දන්නත් කියන්නේ මේක එකක් හෝ අනිත් එකක් කියලා හිතන්න ඕනේ නැහැ. දෙකම කරන්න පුළුවන්. උයි අනිත් එක මම හිතන්නේ සුභාෂිනී ගිය පාර කියපු තමයි වගවීම කියන දේ. අර KPIs කාර්යක්ෂමතාවයේ වගවීම කියන දේ අවුල් වෙනවා අමාත්‍යාංශ වෙනස් වෙනකොට. මොකද හැමෝම ඇවිල්ලා කියන්නේ මට කරන්න බැරි ඇයි කියන එකට හේතු දක්වන්න පුළුවන්. අමාත්‍යාංශ වෙනස් වෙලා දෙපාර්තමේන්තු වෙනස් වෙලා ඒතකොට අර වගවීම කියන දේත් මම හිතන්නේ සාර්ථක කරන්න බෑ. කාර්යක්ෂමතාවය පිළිබඳ මේ වෙනස් වීමට ඉඩකඩ වැඩි වුණොත් කියන එක තමයි මට ඇහුනේ. මේක පිළිබඳව දැන් අපි ඉදිරියට හිතන්න ක්‍රමයක් මම හිතන්නේ අවශ්‍ය අපේ අන්තිම විනාඩි 2-3 තුල. ඒ කියන්නේ අපි ගත යුතු ඊළඟ පියවර මොකක්ද කියන එක මම හිතන්නේ ගොඩක් අයින් අහලා තියෙනවා. මේක කොච්චර කිව්වත් මේක වෙයිද මේක ඉදිරියට පැවතෙයිද. ඉතින් මම අන්තිම වතාවක් හැටියට හැමෝටම විනාඩි 2ක් මේ මම දෙන්න කැමතියි. කියන්නේ දැන් අපි ගත යුතු ඊළඟ පියවර කියන්නේ මේක නීතිගත කිරීමද ඊළඟ පියවර. දනනාත් කිව්වා වගේ හැම මේ අර මම හිතන්නේ සුජාතත් කිව්වා මීට ඉස්සෙල්ලා මේ ඒජන්සිස් ඔක්කොම මේ එක්කව කරලා ඒ ක්ලස්ටර්ස් මොකක්ද කියන එක හඳුනාගෙන ඒක ජනගත කරන එකද වැදගත්. මොකද සමහරක් අයින් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක ජනතාවටත් ඕනේ නෑ කියන එක. ඒ කියන්නේ ඒක අපේ ඒ කියන්නේ මේ වාණිජ්‍ය මණ්ඩලයේ හෝ විද්‍යුත්යන්ගේ විද්‍යුත් මණ්ඩලවල ෆේලියර් එකක්ද? ජනතාවටත් මේක ගැන තේරුමක් නැතිවීම. ඉතින් එහෙනම් අපි වෙන වෙන පැති වලින් හිතලා මම ආරාධනා කරනවා හැමෝටම මේක නිමා කරන්න ඉස්සෙල්ලා විනාඩි 2ක් කතා කරන්න කියලා. අපි ඉදිරියට ගත යුතු පියවර එකක් හෝ දෙකක් වැඩි මොනොත් තුනක් ගැන මම අවස්ථාව ලබා දෙනවා. මම පටන් ගන්නම් මම හිතන්නේ මංජුලගෙන් මේ ප්‍රශ්නය අහන්න. මංජුල ඔයාට හිතන්න වැඩි වෙලාවක් නැහැ. ඒකල අපි සුභාෂිනිගෙන් අවසන් කරමු. නැත්නම් සුභාෂිනී පටන් ගන්න කැමතිද කොහොමද? මට ඉතාමත්ම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් අදහස් ගොඩක් ඉදිරිපත් වුණා. ඒ අතරින් වැදගත්ම දේ තමයි අර ජනගත කරනවායි කියන එක. ඇත්තටම ධනනාත් කියන මේ අදාළ ක්ෂේත්‍ර වලට අදාළ ආයතන කියන එක මේ හැම ආණ්ඩුවටම හදන්න ඕනි දෙයක් නෙවෙයි.
මේක ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකක් තියෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ ආයතන මේකයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ආයතන මේකයි. එතකොට මේ අදාළ ආයතන ලිස්ට් ටික අපි ගැසට් කරලා තියෙනවා නම් සහ අපි මේ අමාත්‍යාංශ තීරණය කිරීමේදී මේ අදාළ ක්ෂේත්‍රවලින් දෙපාර්තමේන්තු මාරු කරනවා නම් යම්කිසි සාධාරණීකරණයක් ඉදිරිපත් කළ යුතුයි කියන අවශ්‍යතාවය ගේනවා නම් මං හිතන්නේ මීට වැඩිය ස්ථාවර අමාත්‍යාංශ ප්‍රමාණයක් සහ වඩාත්ම ඵලදායී අමාත්‍ය මණ්ඩලයක් හදන්න පුළුවන්. දැන් වෙන්නේ හැම රජයක්ම බලනවා කෘෂිකර්මයට මේ අමාත්‍යාංශ ඒක මට හිතාගන්න බැයි හැම රජයකටම මේක කරන්න ඕනේ. මේක අපිට කලින් කරලා තියන්න බැරිද අර දනනාත් කිව්වා වගේ. මේක තමයි කෘෂිකර්මයට අදාළ ටික. මේක තමයි අධ්‍යාපනයට අදාළ එක. අනික ඒ වගේම අපිට පුළුවන් ද නීතියගෙන සමහර අමාත්‍ය ක්ෂේත්‍ර සහ දෙපාර්තමේන්තු කිසිසේත් වෙනස් කළ නොහැකි කියන එක විද්‍යාත්මකව තර්කානුකූලව තීරණය කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් මං හිතන්නේ අර නීති සම්පාදනය කිරීමේදී ඉතා අවශ්‍යයි ඇතැම් ආයතන සහ ඇතැම් අමාත්‍යාංශ වලින් වෙන් කිරීම ආයතනයටත් අමාත්‍යාංශයටත් ඉතා හානිදායකයි කියන එක. එවැනි දේවල් වෙනස් කිරීමට තියෙන ඉඩකඩ පුළුවන් තරම් අඩු වෙන විදිහට ප්‍රතිපත්ති නීති සම්පාදනය වෙනවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි. Thank you Subhashini. එහෙනම් මම මංජුලට ඊට පස්සේ සුජාතට ඊට පස්සේ දන්නාත් ඉඳ දීලා සුභාෂිනීට ඉන්වයිට් කරනවා අන්තිමට වෙරි ටේකෙන් ওই മന്ത്രിයෙක්ෙන් ওই ඉදිරියට මේකේ මොකද්ද වෙන්නේ කියන එක කලිනුත් කිව්වා වගේ නිශාන් sorry yes Manjula continue right sorry I couldn't hear you so I started right I start now ඉතින් මම කලින් කිව්වා වගේ නිශාන් අපි අර කමිටුවක් හරහා මේ අමාත්‍ය මණ්ඩලයක් අපි යෝජනා කරන්න ඒ බලාපොරොත්තු වෙනවා ඒ ඉතාමත්ම තාර්කික පදනමක් යටතේ කොහොමද මේ අමාත්‍යාංශ වෙන් කරන්නේ කියලා. ඉතින් එහෙම කරලා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පියවර විදියට අමාත්‍යාංශ ලයිස්තුවක් පමණක් නෙවෙයි ඒ එක එක අමාත්‍යාංශයට වැටෙන්න ඕන විෂයපත්‍ය සහ ආයතන දක්වා අපි දැන් මම කිව්වා වගේ සෑහෙන දුරට මේ වැඩ කටයුත්ත කරලා අවසන් ඉතිරි ටිකත් අපි ඉක්මනට ඉවර කරලා මේ මැතිවරණයට කලින් අපි බලාපොරොත්තු වෙනවා මේක ඉදිරිපත් කරන්න. මැතිවරණයෙන් පස්සේ බලයටපත් වෙන නව රජයට මේ පිළිබඳව සැලකිල්ල දක්වලා එතන යම් කිසි ස්ථාවරත්වයක් එනවා ජනාධිපතිවරයා දිගට පවතිනවා. ඉතින් අපි මේක ඉස්සෙල්ලාම ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපති සහ අගමැති කියන පාර්ශ්ව දෙකටම වගකීම් පැවරෙනදී අපි බලාපොරොත්තු වෙනවා පළමුවෙන්ම ජනාධිපති කාර්යාලයට ඊට පස්සේ අලුතෙන් පත් වෙන අගමැතිවරයාටත් මේක ඉදිරිපත් කරන්න. ඉතින් ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි අවධානයක් යොමු වෙයි කියලා මේ විදිහට අමාත්‍ය මණ්ඩලයක් පත් කරගන්න. ඒ සමගම අපේ යෝජනාව ඉදිරිපත් කරනවා පුළුවන් නම් මේ සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලත් එකඟතාවය අරගෙන යම් විදියකට මේක නීතිගත කිරීමට කටයුතු කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. ඉතින් මම හිතන්නේ ඒකට අනිකත් හුඟක් දුරට මම දනනාත් එහෙමත් එකග වුණා. මම පිළිගන්නවා ඒගොල්ලෝ කියපු අනික් කාරණේ දනනාත් සහ සුජාත දෙන්නම කිව්වා වගේ මෙතන එහාටත් ගිහිල්ලා කාර්ය සාධනය සම්බන්ධයෙන් අපි සැලකිල්ල පිළිතුරු. නමුත් මම මෙතනදී කියන්න කැමති එක දෙයක් කාර්ය සාධනය පැත්ත හරියට කරන්න බෑ. අර විෂයපත්‍ය හරියට නැතුව දැන් අපි සාමාන්‍ය ආයතනයක වුණත් අපි කියනවා අපි ජොබ් රෝල්ස් පැහැදිලි නැත්නම් performance measurement and management process එකක් හරියට ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් පළවෙනි දේ අපේ ජොබ් රෝල් එක අපේ කාර්ය
විෂය පතය පැහැදිලි වෙන්න ඕනේ. ඒතර එතනින් තමයි ඊළඟ ටික හරියට කරන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා ඒ වගේ මේක අපි ජනගත කිරීමත් වැදගත්. අපි මේක ජනතාව අතරටත් මාධ්‍ය හරහා වත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ තුලින් අපි හිතනවා සෑම දෙනාම මේකේ වෙනස්කම් කරන්න පුළුවන්. අපි කාටවත් මේක හරියටම 100% හරි විසඳුම කරන්න බෑ. නමුත් සියලු දෙනාම මේකේ එයාගේ යෝජනා ඉදිරිපත් කරලා මම හිතනවා යම් කිසි එකඟතාවයකට එන්න පුළුවන් කියලා පොඩි වෙනස්කම් සහිතව. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තුව. අපි මේ කටයුත්ත අවසන් කරන්න බලාපොරොත්තුෙන් සිටිනවා ඊළඟ මාසයක් වගේ කාලය තුලදී. Thank you Manjula. හරි එහෙනම් අපි අන්තිම දෙන්නගෙන් අහමු. මම කියන දේ අහනවා නේද සුජාතා? ඔව් අහනවා. හරි. ඔව් දැන් එක පැත්තකින් නීතිගත කිරීම එක පැත්තකින් ජනගත කිරීම මම හිතන්නේ මේ දෙක ගැන උත්සාහ කරන අපි ක්‍රියාවේ දෙන්න ඕන. නමුත් සිවිල් සමාජ හැටියට මම හිතනවා අපි ඉතා උත්සාහ ගන්න ඕන. මේ වාණිජ්‍ය මණ්ඩලයෙන් මම හිතන්නේ ඒක මැදිහත් වෙයි. ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා අපි ළඟ ඇත්තම ඇඩ්වොකාට් එකේ දැන්ටමත් තියෙනවා ඒ දත්ත පද්ධතිය සම්පූර්ණ දත්තගත කරලා තියෙන්නේ ඔක්කොම ආයතන අර 636 තියෙනවා ඒවා අමාත්‍ය ඒවා බෙදලා තියෙනවා එක එක කාණ්ඩවලට ඒක ඇත්තටම ඩෑෂ්බෝඩ් එකක් තිබ්බොතින් අන්තිම මොහොතේ මේ සෙක්‍රටරිලා මේවා ලියන අය උතනින් උතන්ට යනවා හරි ඊළඟට ඒකට කාර්ය සාධන ඉලක්ක කියන එක අර්ථයෙන් වෙන් කරන්න බෑ පැහැදිලිව විෂයපතේ නමුත් ඒ කාර්ය සාධන ඉලක්ක ලිවීම මේ විෂයපතේ තර්කානුකූලව එළිබීමේ එක හොඳ මෙවලමක් මේ කාර්ය සාධන. ඇග්‍රිකල්චර් වලට අපිට එකක් දාන්න බැයි නම් ඇග්‍රිකල්චර් කියලා. ඒක තුනකට කඩන්න ඕනේ නම් ඒ තුනට හොඳ කාර්ය සාධන ඉලක්ක තුනක් දුන්නොත් එතන මම හිතන්නේ ඒක හොඳ ප්‍රතිඵලයක්. මොකද ඇග්‍රිකල්චර් මං හිතන්නේ එකකට ගන්න අමාරුයි. දැනටමත් 9කට බෙදලා තියෙනවා. මේ අමාත්‍ය මණ්ඩලයේ ඒ මම විෂයපතයන් 50ක් තියෙනවා කියලා මම දැනටමත් 9කට බෙදලා තියෙනවා. අපිට එකකට කාර්ය සාධන ඉලක්ක එකතු කරලා එක්කෙනෙක්ට ඔන්න මේක බලාගන්න මේ තුන කරන්න කියලා ලියන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම අපේ මේ විෂයපතය මේක රෝබස්ට් වෙන්න ඕන. මේක ඔරොත්තු දෙන එකක් වෙන්න ඕන. මේකට ඇත්තටම ක්‍රමවේදයක් නැහැ. මේක ඔරොත්තු දෙනවද කියලා බලන්න එහෙන් තල්ලා මෙහෙන් තල්ලා බලන්න ඕන. එක තලලා බලලා හොල්ලලා බලන විදිහක් තමයි කාර්ය සාධන ඉලක්ක. ඒ නිසා මංජුල මං කියන්නේ කැමති මේ කාර්ය සාධන ඉලක්ක කියන්නේ විෂයපතේ නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් විෂයපතයක් හදලා හරි මේක තමයි විෂයපතේ දැන් කාර්ය සාධන ඉලක්ක කියන්නේ මේ දෙක එකට යන්න ඕන. කාර්ය සාධන ඉලක්ක හදන්න බැයි නම් මේ විෂයපතේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ දෙක එකට යන්න ඕන ක්‍රියාවලියක් මම හිතන්නේ සිවිල් සමාජය ඉතා සක්‍රියව සහභාගී වෙන්න ඕන මම කියනවා. නමුත් මේක වාණිජ්‍ය මණ්ඩලයට තනියම කරන්න බෑ. ඒගොල්ලෝ මේක කිව්ව කාර්ය සාධන ඉලක්ක මම හිතන්නේ අනිවාර්ය කොටසක්. මේක නැතුව විෂයපතේ මම හිතන්නේ නිර්ණය කියලා වැඩක් නෑ. ඒ අදාළ ක්ෂේත්‍රවල ඒ කණ්ඩායම් සහභාගී කරගන්න අධ්‍යාපන සංසන්දයේ අපිට පුළුවන් මේකට අවශ්‍ය කාර්ය සාධන ඉලක්ක 3ක් හොයලා දෙන්න ලේසියෙන්. ඒ වගේ මම හිතන්නේ තවත් අය සහභාගී කරගන්න හොඳයි. සිවිල් සමාජ කණ්ඩායම් ඉන්නා මේ හැම විෂයපතයකටම වගේ ලක්ෂ්මන් කදරගම සෙන්ටර් එකෙන් ගන්න පුළුවන් අපේ විදේශ කටයුතු පිළිබඳ උතේ අය සුක්ක එකතු කරගෙන යන්න ඕන. මේක මේ ඇත්තටම තර්කානුකූලව කිව්වට තර්කානුකූලව කරන්න හරි අමාරු දෙයක්. එක තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් එක මේ විදිහට දාන්න මේ විදිහට දාන්න කියලා බලන්න ඒජන්සි එකකට දානකොට ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා තමයි කාර්ය සාධන ඉලක්ක ඉතාම වැදගත්. මේකට කාර්ය සාධන ඉලක්ක කියලා ලියන්න බැයි නම් මේ විෂයපතේ මේ විෂයපතේ ඒක අදාළ විෂයපතයක් නෙවෙයි. මම කියන්නේ දෙක එකට යන්න ඕන. සිවිල් සමාජයේ ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒක ලොකු වැඩක් ඇත්තටම නෙවෙයි. ඇත්තටම දැනටමත් ඇඩ්වොකාට් ආයතනෙන් මේ 636 ආයතන 636 මේ පරිගණනගත කළා ඒවා වර්ගීකරණය කළා තියෙන්නේ. ඒ අයගේ මේ SOEs ගැන කියන වාර්තාවට. ඉතින් මමත් ඒකට සහභාගී වෙලා තියෙනවා. මම දැන් උගක් අවශ්‍ය වැඩ කටයුතු කෙල්ල දෙන අවශ්‍ය මේ කට්ටිය එකතු කරගන්න එක. ඒක මට තියෙනවා වාණිජ්‍ය මණ්ඩලයට කරන්න පුළුවන් හොඳ තැනක ඉන්නවා කියලා. බොහොම ස්තුතියි සුජාතා. එහෙනම් අපි දැන් ධනනාත් ආරාධනා කරමු. මම හිතන්නේ ඊට වැදගත් අදහස් ඉදිරියට යන ක්‍රමයක් ගැන අපි කතා වෙමින් ඉන්නේ. ධනනාත් සුජාතා කිව්වා ඇඩ්වොකාට් ආයතනයෙන් මේකට සෑහෙන පියවර අරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි කැමති ඉදිරියට යන මාර්ගය පිළිබඳ අදහස් අහන්න. මම හිතන්නේ එක මාර්ගයක් නෙමෙයි මාර්ග කීපයක් තියෙන්න පුළුවන්. එහෙනම් ධනනාත්ගේ අදහස් මොකක්ද? ඔව් නිෂාන් මම හිතන්නේ කාර්ය සාධනය ගැන අපි කතා කරා. දැන් අපි මේක කරන්න ඕන ක්‍රමයක් බලුවොත් මම හිතන්නේ අපිට මම හිතන්නේ ගෙරිටි ආයතනයේ ඉතාමත්ම සාර්ථක සැලැස්මක් ඉදිරිපත් කරලා අමාත්‍යාංශ 15ත් එක්ක මම සම්පූර්ණයෙන් එකඟයි. මම හිතන්නේ අපිට ඊළඟට කරන්න පුළුවන් දේ තමයි අමාත්‍යාංශ 15ට සිවිල් සමාජයේ පැත්තෙන් මනින්න ඕන නිර්ණායක ටික එළියට දාන එක.
උදාහරණයක් විදිහට මම හිතන්නේ හැම එකටම දාන්න බැරි වුණත් අඩුම තරමේ අපි දන්නවා ලංකාවේ දැවෙන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා මේ අවුරුදු ඉතුරු 4-5 ඇතුළත අපි ඕකට විසඳුමක් හොයාගන්නම අවශ්‍යයි. මම හිතන්නේ එකක් තමයි මේ අධිකරණ ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්නය නඩුවක් අහෙන්න සාමාන්‍යයෙන් දවස් 1300 ගාණක් විතර නම් මම දැකපු දත්ත හැටියට. ඉතින් අඩුම තරමේ අපිට ඔය අධිකරණ අමාත්‍යාංශයට මේ තියෙන කාර්ය සාධන ඉලක්ක ටික මොනවද? සෞඛ්‍ය අමාත්‍යාංශයට කාර්ය සාධන ඉලක්ක ටික මොනවද? ඔය වගේ අපි අඩුම ගානේ ඔක්කොටම 15ක් කියන ලොකු ප්‍රමාණයක් 15ටම පුළුවන්. නමුත් අඩුම තරමේ මේ ඊළඟට පත් වෙන නියමිත රජයට අඩුම ගානේ තෝරගත්තු 4කට හරි 5කට හරි ඔය කාර්ය සාධනේ ලබා දෙන්න පුළුවන් අවම තරමේ. නැත්නම් ඔක්කොම දොඩංගොඩ බදාගත්තා වගේ කරන්න ගිහිල්ලා ඔක්කොම නතර කරගන්නවට වඩා ජනතාවට දැවෙන ප්‍රශ්න මේ අධිකරණ ප්‍රශ්න නිසා අපි දන්නවා කොච්චර මිනිස්සු රස්තියාදු වෙනවද කොච්චර මුදල් නාස්ති කරගන්නවද අපි කියන කබලෙන් ලිපටම වැටෙනවා කියලා. මේ වගේ තෝරගත්තු කීපයක් උදෙසා හරි කාර්ය සාධන ඉලක්ක සහ විෂය පත්‍රය හරියට වෙන් කරා නම් මම හිතන්නේ ඒක එක පියවරක්. මට පේන විදිහට දැන් මේක අවුල් වෙච්ච ක්‍රිකට් මැච් එකක් වගේ. ඒ කියන්නේ ICC එක මැද්දට පැනලා ක්‍රිකට් ගහන්න හදනවා. ඒගොල්ලෝ අම්පයව තල්ලු කරනවා. අම්පයව තල්ලු කරලා බෝල දාන කෙනාගෙන් අරන් බෝලේ දාන්න යනවා. පස්සේ පළවෙනි දවසේ මැච් එකට එද්දි වගේ නෙමෙයි දෙවෙනි දවසේ කියනවා විකට් කූරු 3යි නෙමෙයි 4යි තියෙන්නේ. ඊට පස්සේ කියනවා අද ප්ලේයර්ලා 11ක් ගහන්න බෑ අද 8යි ගහන්නේ. මේ වගේ මේක ෆුල් අපි කියන සාමාන්‍ය භාෂාවෙන් කියන අංජ බජල් වල තියෙන්නේ. කෑලි හැමතැනම. ඒ නිසා මුලින්ම මේක හැමතැනින්ම එක සිස්ටම් එකකට ගන්න ඕනේ. ඒකට එක තැනකින් පටන් ගන්න ඕනේ. හැබැයි ඒක අනිවාර්යෙන් ඉලක්ක මත පදනම් වෙච්ච ක්‍රමයක්. ඒකට මම හිතනවා අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් මේ අමාත්‍යාංශ 15 පැත්තෙන් නිර්ණායක ටිකලට දාන්න ඇඩ්වොකාට් ආයතනයේ පැත්තෙනොත් අපේ ගමගේ කිව්වා වගේ අර ලයිස්තුගත කරලා තියෙන ආයතන 600 ගානේ මොනවද කාර්ය සාධන ඉලක්ක ඉස්සර එළියට යන්න පුළුවන් කියන එක තමයි අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මට තියෙන අදහස. බොහොමත්ම ස්තුතියි අපිට මේ සංවාදයට ආරාධනා කරලා විරිට රිසර්ච්. Thank you very much. එහෙනම් මම අන්තිමට ඔබතුමාට මේ අපේ ඒ කියන්නේ සාකච්ඡා මණ්ඩලයට එකතු වුණ සුජාතාට ධනනාටත් මංජුලටත් ස්තුති කළා. සුභාෂිනිට ආරාධනා කරනවා අද අපේ කතාව අවසන් කරන්න. වෙරිටි ආයතනය තුලිමුත් මන්ත්‍රී ඩාක්ටර් තුලිමුත් ඉදිරියට යන මාර්ගය ගැන යමක් කියලා මම හිතන්නේ ස්තුති කළා මේ සාකච්ඡාව අවසන් කරන්න මම සුභාෂිනිට බාර දෙනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ මේ සාකච්ඡාව අපි ආරම්භයක් නේ මේක ඉතාමත්ම ඉදිරියට ගෙන යා යුතු සාකච්ඡාවක් විශේෂයෙන් අපිට තියෙන මම හිතන්නේ ඇඩ්වොකාට් ආයතනයේ වාණිජ මණ්ඩලය කරන කාර්යයට වෙරිටේ ආයතනය සහ මන්ත්‍රියකට දායක වෙන්න පුළුවන් විශාලම අවකාශය තමයි දැන් ඇත්තටම අපි මේක දේශපාලකයාගේ පැත්තෙන් වෙනසක් කරන්න හදද්දී අනිත් පැත්තෙන් ජනතාවගේ පැත්තෙනුත් මේකේ දැනුවත් වීම සහ මේක මේක අවශ්‍යතාවයක් බව හඳුනා ගැනීම සහ ඒ වෙනස ඉල්ලීම කියන එකත් ඉතා වැදගත්. මොකද මේ දෙකම එකට යන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපි මන්ත්‍රී එක හරහාත් වෙරිටේ රිසර්ච් ආයතනය හරහාත් මේ ගැටලුව පිළිබඳ මේ ගැටලුව වෙනස් කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් සාකච්ඡාවක් ඇති කිරීමත් කරන්න තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපේ තියෙන මන්ත්‍රී ප්ලැට්ෆෝම් එක හරහා මම හිතන්නේ මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපේ පර්යේෂණ සොයා ගැනීම ඇතුළත් වෙච්ච පර්යේෂණ වාර්තාවක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරියේදී එළි දක්වන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා තමන්ගේ වටිනා කාලය කැප කරලා අපේ මේ සංවාදයට එකතු වෙච්ච සුජාතා ධනනාත් මංජුල තුන්දෙනාටම ඒ වගේම අපිත් එක්ක මේ අන්තර්ජාලය හරහා විවිධ විදිහට මේ සාකච්ඡාවට එකතු වෙච්ච ඔබ සියලු දෙනාටමත් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒක නිසා මේ වෙනස අද හෙට කරන්නට පුළුවන් වෙනසක් නෙවෙයි. ඕනම අභියෝගයක් මේක ඇත්තටම විශාල අභියෝගයක්. මේ විශාල අභියෝගය ජය ගන්නට කාලයක් ඕනේ. හැබැයි අපි පටන් ගන්නට ඕනේ කොහෙන් හරි. අපි මේක අතෑරියොත් මේක වෙනස් කරන්න බෑ. මේක කවදාවත් වෙන්නේ නැහැ කියලා අතාරින්නේ නැතුව මේක අභියෝගයක් බව හඳුනාගෙන නමුත් මේ අභියෝගය ජය ගන්නට එක අපි පියවරක් යන්නට ඕනේ. ඉතින් මම හිතනවා අපි හොඳ පියවරක් තිබ්බා. මේක අපිට අද හෙට ඉවර කරන්නට බැරි වෙයි. නමුත් මම හිතනවා මේ සාකච්ඡාව තුළින් ධනාත්මක වෙනසක් ඇති කරන්නට අපිට 100% වෙනසක් නොවුනත් 50%ක් ඊට පස්සේ අපිට ක්‍රමක්‍රමයෙන් මේක වෙනස් කරගන්නට පුළුවන් වෙයි.
හැබැයි ඒ ශක්තිය ආධෛර්යය අපි හැමෝටමත් ඔබ හැමෝටමත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සැමටම සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම අර මුලින්ම ශාදී මන්ත්‍රී වෙබ් අඩවිය ගැන කිව්වා වගේ අපේ Facebook එක හරහා සමාජ මාධ්‍ය හරහා අපි ඔබ සමග තොරතුරු විශාල ලෙස බෙදා හදා ගන්නවා. ඒක නිසා අපිත් එක්ක නිරතුරුව සම්බන්ධ වෙන්න එකතු වෙන්න කියන ආරාධනා කරමින් මම මේ සාකච්ඡාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.